ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම සාකච්ඡා කරමින් හිටියේ 16 වන පාඩම් ඒකකයේ වන මානව සම්පත් කළමනාකරණයට අදාළ පළවෙනි ප්‍රශ්න පත්‍රය නම් වාස්තවික ප්‍රශ්න පත්‍රයේ තුල එන බහුවර්ණ විභාග ප්‍රශ්න MCQ ප්‍රශ්න. දැන් බහුවර්ණ ප්‍රශ්න 30ක් නේ. මේ බහුවර්ණ ප්‍රශ්න 30 ඕගොල්ලන්ගේ ජීවිතේ බොහෝ වෙලාවට ඉරණම විසඳන ප්‍රශ්න වෙනවා. මොකද ගොඩක් දුරට ඔයගොල්ලෝ හිස්තැන් පුරවන ප්‍රශ්න 10 අසාර්ථකයි. ගොඩක්ම අය හරියන්නේ ප්‍රශ්න 2යි නැත්තම් 3යි. තේරෙනවද? 7ක් නැත්නම් 8ක්ම වරද්ද ගන්නවා. අන්න එතන ඒ හිඩස පුරව ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් වෙනවා බහුවර්ණ. ඒ කියන්නේ 28ක් වගේ කරගත්තොත් අතන මේ කියන්නේ 3ක් හරියට කරගත්තත් ඇති. ඒ සාමර්ථ්‍යයක් කරා යන්න. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්න 30ට ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් මම දැන් පෙන්නුවා දැන් විභාග ප්‍රශ්න පත්‍ර කීපයක් මම 2013 වෙනකම් අපි කතා කරා අපිට කරන්න පුළුවන්. එකම දේ ඉවසීමෙන් බොහොම සංයමයෙන් ඇල්මෙන් යුතුව ඒ ප්‍රශ්න කියවන්න ප්‍රශ්නේ පළමුව තේරුම් ගන්න හොඳට ප්‍රවේශ වෙන්න ඊට පස්සේ පිළිතුරු අතර හොඳ ඉවසීමෙන් නිවැරදි දැක්මක් ඇතුව සැසඳීමක් කරන්න හොඳම පිළිතුර තෝරගන්න පුළුවන්. ඊට අමතරව මේ සාකච්ඡා කරන සෑම බහුවර්ණ ප්‍රශ්නයක්ම පදනමක් කරගෙන ඒ තුලින් ඔබ තව අලුත් ප්‍රශ්න 20යි 22 20යි 23 වැනි ඉදිරි විභාග ඉලක්ක කරමින් නව ප්‍රශ්න නිර්මාණය කරන්න. හොඳම දේ තමයි කඩදාසියක ලියන එක. ලියුම මතක වැඩිනේ. ලියන්න කම්මැලි නම් අපිට වඩා තිය ඔයගොල්ලන්ට වැඩ තියෙනවන්නේ අපිට වැඩ නැත්තේ. ලියන්න කම්මැලි නම් අඩු ගානේ තමන් මේ ප්‍රශ්නේ අඩු ගානේ මුමුණන්න. හිතින් හරි මුමුණන්න. මුමුණලා උත්තරේ ගුණ කරගන්න. ඒකෙන් පුදුම විදිහේ විෂය මතකයක් ඔබට ඇති වෙනවා. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන්න හොඳ හුරුවක් ඔබ ලබා ගන්නවා. පළපුරුද්දක් ලබා ගන්නවා. පැහැදිලිද? අපි බලමු තවදුරටත් අද පාඩමෙත් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ බහුවර්ණ ප්‍රශ්න ඉදිරි විභාග ප්‍රශ්න වල කියන්නේ 2014 සිට ඉදිරියට විභාග වලට යොමු වෙච්ච ප්‍රශ්න. මුලින්ම 2014 විභාගයට යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්න. අයදුම්කරුවන්ගේ සුදුසුකම් හා කුසලතා හඳුනා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂකවරුන් විසින් නියමානුකූලව සකස් කරගන්නා ප්‍රශ්න හඳුන්වන්නේ අයදුම්කරුවන්ගේ සුදුසුකම් හා කුසලතා. දැන් අයදුම්කරුවන්ගේ සුදුසුකම් පෙන්වනවානේ. ජීවදත්ත විස්තරයක නැත්නම් අයදුම් පත්‍රයක සුදුසුකම් දාන්න පුළුවන්. තිබුණට ඒක හරියට තහවුරු කරගන්න එපා. දැන් ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් සමත් වෙලා කියලා පෙන්눔 කරනවා. නමුත් කතා කරන්න බැරි නම් වැඩක් නැහැ නේ. ඉංග්‍රීසියෙන් කියන දේ තේරුම් ගන්න බැරි වැඩක් නැහැ නේ. ඉතින් ඒක අපි තහවුරු කරගන්නේ සම්මුඛ පරීක්ෂකවරු කිසියම් මොකද්ද ප්‍රශ්න සැකිලි කීපයක් හදලා పూర్වයෙන් සූදානම් වෙලා ඒ ප්‍රශ්න යොමු කිරීම තුලින් ලැබෙන ප්‍රතිචාර පිළිතුරු වලින් තමයි ඒක ඇගීමට ලක් කරන්නේ. එහෙමනම් සුදුසුකම් හා කුසලතා හඳුනා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂකවරුන් විසින් නියමානුකූලව සකස් කරගන්නා ප්‍රශ්න හඳුන්වන්නේ රැකියා විස්තර ප්‍රශ්නාවලිය ලෙස. රැකියා පිරිවිතර ප්‍රශ්නාවලිය ලෙස. කුසලතා පරීක්ෂණ ප්‍රශ්නාවලිය ලෙස. ව්‍යුහගත ප්‍රශ්නාවලිය ලෙස. රැකියා විශ්ලේෂණ ප්‍රශ්නාවලිය ලෙස. මොකද හිතෙන්නේ? තප්පර 5කින් බලන්න කල්පනා කරන්න මොකක්ද හරි උත්තරේ කියලා. මොකද ඇගීම ඔයගොල්ලන්ගේ රැකියා විස්තර ප්‍රශ්නාවලිය කියලා එකක් අහලා තියෙනවද? මම නම් අහලා නැහැ. එහෙම එකක් නැහැ. රැකියා විස්තරේ ප්‍රශ්නාවලිය නෙවෙයි. තනතුරටපත් වෙන නවකයා තනතුරට අදාළ විටුකොළ යුතු කාර්යභාරයන් වගකීම් තමයි රැකියා විස්තරේ තියෙන්නේ. ප්‍රශ්නාවලියක් නෙවෙයි ඒක. රැකියා පිරිවිතර ප්‍රශ්නාවලිය කියලා එකකුත් නැහැ. ඒකේ තියෙන්නේ රැකියාවට පත්වීමට අපේක්ෂා කරන රැකියා අපේක්ෂකයාට එම තනතුරට පත්වීමට අවශ්‍ය සුදුසුකම්. මිස ප්‍රශ්නාවලියක් නැහැ. කුසලතා පරීක්ෂණ ප්‍රශ්නාවලිය ලෙසය. ඒක නම් ටිකක් ළඟින් යනවනේ. කුසලතා පරීක්ෂණ ප්‍රශ්නාවලිය. ඒක ටිකක් අනුමාන කරන්න පුළුවන් අපිට. මේ දෙක කොහොමත් වැරදි. මේක ටිකක් අපිට ගන්න පුළුවන්. මොකද හරිනේ කුසලතා පරීක්ෂණ ප්‍රශ්නාවලිය. අයදුම්කරුවන්ගේ කුසලතාවයේ එළියට ගන්න. කුසලතාවයේ හඳුනා ගන්න සකස් කර ප්‍රශ්නාවලියක් කියලා ගන්න පුළුවන්. හැබැයි ඒක සුදුසුකම් ගැන කියවෙන්නේ නැහැ. ඒක තමයි එතන තියෙන අඩුපාඩුව.
ඉතින් ඒක වෙන උත්තරයක් නැත්නම් මේක ගන්න පුළුවන්. මීට වඩා හොඳ උත්තරයක් තිබුණොත් මේක අයින් කරන්න වෙනවා. මේක 50-50 ගන්න පුළුවන් උත්තරයක්. ඊළඟට ව්‍යුහගත ප්‍රශ්නාවලිය ලෙසය. මොකද කියන්නේ ඒ ගැන? එකක් තියමුකෝ. රැකියා විශ්ලේෂණ ප්‍රශ්නාවලිය ලෙසය. රැකියා විශ්ලේෂණ ප්‍රශ්නාවලිය කියලා එකකුත් නැහැ. රැකියාව විශ්ලේෂණය කිරීම කරන්නේ යම් රැකියාවකට පත්වන නවකයාට කරන්න සිදුවන කාර්යභාරයන් සහ වගකීම් පැහැදිලි කරමින් ඒ කාර්ය සහ කාර්යභාරයන් ඉටු කරන්න අවශ්‍ය මොන වගේ සුදුසුකම් තිබී යුතුද කියලා විශ්ලේෂණය කිරීමනේ. ඉතින් ඒක ප්‍රශ්නාවලියක් වෙන්න බෑනේ. ඒක ඇගීමක්. ඒකත් ගන්න බෑ. තේරෙනවද? මොකද කියන්නේ ව්‍යුහගත ප්‍රශ්නාවලිය ලෙස කියන එක. ව්‍යුහගත ප්‍රශ්නාවලියක් කියන්නේ මොකක්ද? දැන් ඕගොල්ලන්ගේ සෙකන්ඩ් පේපර් එක මොකක්ද? අපි කියනවා ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය කියලා. ස්ට්‍රක්චරල් නැත්නම් ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන් පේපර් කියලා. එන මේ ස්ට්‍රක්චරල් කියන්නේ ව්‍යුහගත. ව්‍යුහගත කියන්නේ ඒ කියන්නේ කිසියම් සංකල්පයක්, කිසියම් අදහසක් පරිපූර්ණ ලෙස ඔබට වැටහීමක් තියෙනවද කියලා හඳුනා ගැනීම කරන ප්‍රශ්න. දැන් අපි හිතමු ලංකාවේ කෘෂිකර්මාන්තයට වර්තමානයේදී තරුණ පරපුර සම්බන්ධ වෙන්නේ ඉතාම අඩුවෙන්. කෘෂිකර්මාන්තයේ වැඩ කටයුතු වලින් වත්මන් තරුණ පරපුර ඉතා ඉක්මනින් ඈත්වන ප්‍රවණතාවයක් දැකිය හැකිය. මෙම අදහස තහවුරු කිරීමට ඔබ ඉදිරිපත් කරන තර්ක කවරේද? එතකොට මේ කෘෂිකර්මාන්තයට ඇයි තරුණ පරපුර එන්නේ නැත්තේ? ඇයි එකෙන් ඉවත් වෙන්නේ? වෙනත් විකල්ප වලට යන්නේ කියලා බොහොම විශ්ලේෂණාත්මකව ඔබ උත්තර ලියන්න ඕනේ. එතකොට ඒකෙන් ඔබට ඒ කියන්නේ ඒ ඔබ ලියන ඉදිරිපත් කරන පිළිතුරු වලින් පරීක්ෂකවරුන් වශයෙන් අපිට තේරෙනවා දැනෙනවා ඔබට මේ ප්‍රශ්නේ දැනිලාද තියෙන්නේ. මේක ප්‍රායෝගික අනික වර්තමානට ගැලපෙන ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. ඒ කාලෝචිත ප්‍රශ්නේ ඔබට දැනිලා තියෙන්නේ. ඔබ ඒක තේරුම් අරගත්තද? ඇයි තේරුම් අරගත්ත කියලා දැනෙන්නේ අපිට ඔබ ඉදිරිපත් කරන මොකද්ද? ප්‍රශ්න තුලින්. තරුණ පරපුර ඉගෙන ගන්න දක්ෂයි. ඒගොල්ලෝ අලුත් විලාසිතාවලට කැමති. ඒ වගේ ලාමක උත්තර හරියන්නේ නැහැ නේ. තේරෙනවද? ඒ වගේ ලාමක උත්තර හරියන්නේ නැහැ. ඒකට ඊට පැහැදිලි විවෘත අනික විනිවිද භාවයෙන් යුතු ගැළපෙන පිළිතුරු තියෙනවා. නම් ඒ වගේ විනිවිද භාවයෙන් යුතු අර්ථවත් ගැළපෙන පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න තමයි ව්‍යුහගත ප්‍රශ්න කියලා කියන්නේ. එහෙනම් සම්මුඛ පරීක්ෂණ ගැන අපි සාකච්ඡා කරද්දී දැන්ට මාස කිහිපයකට පෙර තියරි පාඩමේදී ඔබට මම ඉගැන්නුවා සම්මුඛ පරීක්ෂණයක් සාර්ථක වෙන්න සම්මුඛ පරීක්ෂණයේ සූදානම් කරගත යුතු ආකාරය. ඒකද අපි එකක් කිව්වා කෙටි පිළිතුරු ලබා දිය නොහැකි වන ලෙස. කෙටි පිළිතුරු ලබා දිය නොහැකි වන ලෙස. එනම් විශ්ලේෂණාත්මක ලෙස පිළිතුරු දීමට අයදුම් කරුවාට සිදුවන ආකාරයේ ප්‍රශ්න උණු යොමු කරන්න. එතකොට තමයි සම්මුඛ පරීක්ෂණ සාර්ථක වෙන්නේ. තේරුණාද? දැන් අපි හිතමු ඔබ උසස් පෙළ සමත්ද? yes. නැත්නම් ඔබ මේ උසස් පෙළින් පස්සේ උපාධියක් හෝ වෙනත් තෘතීය අධ්‍යාපන අවස්ථාවල යන්න කැමති නැද්ද? නැහැ. ඔබ ඇයි ඒක නොකරන්නේ? මට රැකියාවක් කරන්න ආසයි. තේරුමක් නැහැ. ඊට වඩා ගැඹුරින් ඕන ප්‍රශ්න අහන්න. කෙලින්ම yes no වලින් අපිට ගන්න භාෂා දැනීමවත් බලන්න බෑනේ. ඉංග්‍රීසියෙන් සම්මුඛ පරීක්ෂණයක් පවත්වන විට yes no කියලා උත්තර ගන්න ප්‍රශ්න ඇහුවොත් එහෙම අඩු ගන්න ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට යාට හැකියාවක් තිබෙද කියලා තහවුරු කරගන්න බෑ. ඒ නිසා සම්මුඛ පරීක්ෂණය සාර්ථක වෙන්නේ අයදුම්කරුට විශ්ලේෂණාත්මකව විවෘතව ඒ වගේම අර්ථාන්විතව විනිවිද භාවයෙන් යුතුව පිළිතුරු දෙන්න පුළුවන් ආකාරي ප්‍රශ්න යොමු කරන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ව්‍යුහගත ප්‍රශ්න තමයි. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? ව්‍යුහගත ප්‍රශ්නාවලියක් ලෙස තමයි මේක අපි දකින්න ඕනේ. එහෙනම් කුසලතා පරීක්ෂණ ප්‍රශ්නාවලිය නෙවෙයි. ඒක දෙක. යම් විදියකින් මේ හතරවෙනි උත්තරේ නොතිබුණා නම් පැහැදිලිවම අපිට තුන්වෙනි උත්තරේ තෝරන්න තිබුණා. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? ව්‍යුහගත. දැක දෙකට අපි ගත්ත ප්‍රවේශය. නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් තුන්වෙනි එක සිලෙක්ට් කරන්න. ඇයි? ප්‍රශ්නෙටත් පොඩි ගැළපීමක් තියෙනවනේ. සුදුසුකම් මහා කුසලතා හඳුනා ගැනීම සඳහා සකසන ප්‍රශ්න. එහෙනම් කුසලතා පරීක්ෂණ ප්‍රශ්නාවලිය. එකෙල්ල එතනට යනවනේ හිත. සාධාරණ යන එකක්. නමුත් අපි මේ ව්‍යුහගත ස්ට්‍රක්චරල් ක්වෙස්චන්ස් කියන එක ගැන
හොඳ අවබෝධයකින් අපි දැන් ඉන්නවා. අපි ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර ගණනාවක් සාකච්ඡා කරා මේ ඩීප් এডুকেෂන් පාඨමාලාව තුල. ඒ කියන්නේ ඉතා විශ්ලේෂණාත්මක ලෙස, අර්ථවත් ලෙස, තර්කානුකූල ලෙස විනිවිද භාවයෙන් යුතුව පිළිතුරු දිය හැකි ප්‍රශ්න තමයි ව්‍යුහගත ප්‍රශ්න කියන්නේ. එහෙනම් අයදුම් කරුටත් එවැනි ප්‍රශ්න තමයි යොමු කරන්න ඕනේ. එයාගේ යථාර්ථය හෙළිදරව් කරන්න. අපි තුන් භාෂාව හැසිරවීමේ කුසලතාවය. හරි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ දීර්ඝ ලෙස පිළිතුරු දෙන්න පුළුවන් වන ආකාරي ප්‍රශ්න යොමු කළොත් පමණයි. ඒ නිසා පැහැදිලිව මේක ව්‍යුහගත ප්‍රශ්නාවලිය. හොඳ ප්‍රශ්නයක් මේක. තේරුණාද? ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නය. අභ්‍යන්තර සේවක ආකර්ෂණය තුලින් ලබාගත හැකි වාසියක් වන්නේ ආයතනයේ තුලින්ම යම් තනතුරකට යම් රැකියාවකට සේවකයන් හඳුනා ගැනීම. ඒකේ වාසියක්. පළවෙනි එක තමයි නව දැනුම සහිත පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමට හැකියවීම සම්පූර්ණයෙන්ම සත්‍යද අසත්‍යද? වැරදීනේ. නව දැනුම සහිත පුද්ගලයන් ගන්න නම් අනිවාර්යෙන් බාහිරින් ගන්න ඕනේ. දැන් මේ අභ්‍යන්තරින් ගන්නකොට මේ ඉන්න තියෙන දැනුම තමයි අපට ලැබෙන්නේ. නව දැනුමක් ලැබෙන්නේ නැහැ. නව ආකල්ප නව අදහස් කලාගෙන එන්නේ නැහැ. වැරදි එක. සේවකයන් අතර අනවශ්‍ය තරංගයක් ඇතිවීම. ඒක වාසියක් නෙවෙයි අවාසියක්. මොකද අභ්‍යන්තරින් කියන්නේ යට ඉහළ තනතුරක් වේකන් වුණාම රැකියා බෑරතුවක් ඇති වුණාම යට තියෙන තනතුරු වලින් ගන්න බව දන්න නිසා සේවකයෝ එකිනෙකා අතර තරංගයක් තියෙනවා. Tamanට ඒ අවස්ථාව උදා කරගන්න. ඒක අනවශ්‍ය තරංගයක්. හැබැයි බාහිරින් ගත්තොත් ඒ තරංගේ නෑ. ඒතර මේක අවාසියක් ඒක. මොකද සේවකයන් අතර අනවශ්‍ය තරංගයක් ඇති වෙනවා කියන්නේ සේවකයන් අතර මතභේද වැඩි වෙනවා. ගැටුම් ඇති වෙනවා. ඇතැම් විට ඒක කාර්මික ආරවුලක් දක්වා විකාශනය වෙන්න පුළුවන්. ඒක අවාසියක්. වාසියක් නෙවෙයි. ඒකත් වැරදි. විශාල අයදුම් කරුණු සංඛ්‍යාවක් ආකර්ෂණය කරගත හැකියවීම සම්පූර්ණයෙන් වැරදි. ආයතනය තුළ විශාල සංඛ්‍යාවක් නැහැ ඉතින්. අපි තුමු ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට් කියන තනතුරේ අබෑරුතුවක් ඇති වුණොත් යට ඉන්නේ අපි තුමු ඇකවුන්ට්ස් ක්ලාක්ලා 5 දෙනයි. ওই 5 දෙනෙක් කෙනෙක් තමයි යවන්න තියෙන්නේ. ඒ 5 දෙනාගෙනුත් අපි තුමු 3 දෙනෙක් නවකයෝ. මෑතදී ආපු අය ඉතින් ඒගොල්ලන්ට කොහොත්ම දෙන්න බෑනේ. තාම අත්දැකීම්වත් නැහැනේ. දෙන්නයි පැරණි අය ඉන්නේ. ඉතින් ඒ දෙන්න එක්කෙනෙක් තමයි. ඉතින් ඒ දෙන්නගෙන් සමහර අයට කෙනෙකුට භාෂාව බෑ. ඉංග්‍රීසි බෑ. හරිද? අනිත් කෙනාට ඉංග්‍රීසි පුළුවන්. accounting process එක පිළිබඳ අවබෝධයක් නැහැ. ඉතින් අන්න එතන ගැටලුවක් තියෙනවා. ඒ දෙන්නෙන් කවුරු ආකර්ෂණය කරලා ඒ තනතුරේ පිහිටෙව්වත් හොඳම පත්වීම නෙමෙයි කරන්නේ. තේරෙනවද? එහෙනම් විශාල අයදුම් කර සංඛ්‍යාවක් ආකර්ෂණය කරගන්න පුළුවන් කියන කතාව බොරු. ඒක එන්නේ බාහිරින් ගත්තොත්. ඇප්ලිකේෂන් කෝල් කරොත් නැත්නම් වේකන්සිස් පේජ් එක ඇඩ් එකක් දාලා කෝල් ඕවර් කරොත් කෙලින්ම ආයතනයේට එන්න කියලා ආරාධනා කරොත් තමයි විශාල අයදුම් කරුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක බාහිරට හරියන්නේ. මෙතනට හරියන්නේ නෑ. ඊළඟට සේවකයන්ගේ ලැබියාව වැඩිවීමයි. සේවකයන්ගේ ලැබියාව. ඒක මොකද කියන්නේ? ඕ දැන් ඇත්තටම ඇතුළෙන්ම ගන්නවා නම් පිටස්තරින් නොගෙන සේවකයෝ එකට කැමතියි. සේවකයෝ තෘප්තිමත් වෙනවා. සේවකයෝ හිතනවා අපි කෙරෙහි පුදුම විශ්වාසයක් මේ ආයතනයේ තියලා තියෙනවා. අපෙන්තර ලෝකයක් මේ ව්‍යාපාරෙට නැහැ. කලමනාකාරීත්වයට නැහැ. අපෙන්ම තමයි උඩ තනතුරු වලට ආකර්ෂණය කරගන්නේ. ඒගොල්ලෝ එනම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ආයතනයට පක්ෂපාතී වෙනවා. තෘප්තිමත් වෙනවා. අභිප්‍රේරණය වෙනවා. ලැබියාවක් ඇති වෙනවා. ඒක හරිනේ. ඒක හරි. ආකර්ෂණය කර ගැනීමේ වියදම වැඩි වීමයි. ඒකත් බොරුනේ. වියදම වැඩි වෙන්නේ නැහනේ. වියදම ඉතාම අඩුයි. ආකර්ෂණ පිරිවැයක් නැති තරම්. බාහිරින් ගත්තොත් තමයි ආකර්ෂණ පිරිවැයක් ඇති වෙන්නේ. එහෙනම් පැහැදිලිම උත්තරේ 4. එකක් දැක්කද? එකවරින්ම අපි උත්තරේ සිලෙක්ට් කරගන්න පුළුවන්. ආයෙ වාර දෙකකට කාල නාස්ති කරන්න ඕනේ නැහැ. පැහැදිලිවම උත්තරේ 4. ඒතර විනාඩි 2කමාරක් ලැබෙන මේ බහුවර්ණ ප්‍රශ්නයක් වුණාට අපිට මේක විනාඩි උපරිම එකමාරෙන් පුළුවන් සම්පූර්ණම කියවලා සිලෙක්ට් කරන්න. විනාඩි 1ක් බැරි නම් විනාඩි භාගයක් ඉතුරු කරගෙන අර සංකීර්ණ ප්‍රශ්න වලට ඒ විනාඩි ගානේ අපිට පුළුවන් ඉතුරු කරගන්න. නැත්නම් සම්බන්ධ කරගන්න. පැහැදිලිනේ? රයිට්. ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. 2015 විභාග ද්විමුඛ ප්‍රශ්න. පහත දෑ අතුරෙන් සේව්‍ය අයිතිවාසිකමක් ලෙස දැක්විය හැකි කුමක්ද? හාම්පුතාලාගේ සේවකයන්ගේ මේ සේවා යෝජකයන්ගේ අයිතිකරුවන්ගේ සේවා යෝජකයන්ගේ අයිතිවාසිකමක් ලෙස
සංවිධානයේ අරමුණු ඉටු කර ගැනීමට වැඩ කිරීම. නෑනේ. සංවිධානයේ අරමුණු ඉටු කර ගැනීමට සේවකයන්ගෙන් වැඩ ගැනීම කිව්වනම් අන්න අයිතිවාසිකමක්. වැඩ කිරීම නම් සේවකයන්ගේ මොකද්ද? යුතුයකමක් නැත්නම් වගකීමක් ඒක ගන්න බෑ. වැඩ ස්ථානයේ යහපත් ලෙස හැසිරීම. ඒක හාම්පුතාලේක අයිතිවාසිකමක්ද නෑනේ. ඒක අපේ මොකද්ද? වගකීමක්. නැත්නම් සේවක යුතුයකමක් නේ. ඒකත් ගන්න බෑ. වැටුපට සරිලන සේවාවක් ලබා දීම. අපි ලබා ගන්නව වැටුපක් ඒ වැටුපට ගැලපෙන. අපි කියන්නේ වැටුපට සාධාරණයක් ඉෂ්ට වන ආකාරයේ අපි ශ්‍රමදායකත්වයක් දෙන්න ඕනේ. ඒකත් අපේ යුතුයකමක් නැත්නම් වගකීමක්. ඒකත් හාම්පුතාලේක අයිතිවාසිකමක් නෙවෙයි. සේවා ගිවිසුම අනුව කාර්ය ඉටු කරවා ගැනීමන්න. සේවා ගිවිසුම නැත්නම් සේවා ගිවිසුම කියන්නේ මොකද්ද? රැකියා ගිවිසුම. නැත්නම් පත්වීමේ ලිපිය. නේ? සේවා ගිවිසුම කියන්නේ රැකියා ගිවිසුමමයි. නැත්නම් පත්වීමේ ලිපිය. පත්වීමේ ලිපිය කියන ලිඛිත සාක්ෂිය තමයි සේවා ගිවිසුම අපට ඔප්පු කරන්න පුළුවන්. සේවා හේවත් රැකියා ගිවිසුමක් ඇති වුණා කියලා ඔප්පු කරන්න පුළුවන් ලිඛිත සාක්ෂිය තමයි පත්වීමේ ලිපිය. එනගේ පත්වීමේ ලිපිය කියන රැකියා ගිවිසුමේ තියෙන නියමයන් අනුව සේවකයාගෙන් වැඩ ගන්නට අයිතියක් තියෙනවා සේවා යෝජකයාට. එහෙනම් පැහැදිලිවම පිළිතුර ඒක තමයි. ඒ පිළිතුර කොච්චර නිවැරදියි කියලා අපි තේරුම් ගත්ත උනත් අපි පස්වන සවසාන පිළිතුරත් කියවනවද නැද්ද? අනිවාර්යයෙන්ම කියවනවා. ඔය ඔයගොල්ලෝ කරන තව වරදක්. මම ඒක අද මතක් කරේ නෑ. හැමදාම වගේ මම මතක් කරනවා. මොකද්ද? ඕගොල්ලෝ දැන් අපි හිතමු 4 වෙනි උත්තරේ හරිනම් හරි කියලා හිනිච්ච ඒවා කෙලින්ම මාක් කරනවා 4. 5 කියවන්නේ. දෙවෙනි උත්තරේ හරි කියලා හිතුනොත් 3 4 5 කියවන්නේ 2 මාක් කරනවා. කරන්න එපායි මේ මෝඩ වැඩ. ඒවා මෝඩ වැඩ. අනුවන ක්‍රියාවන් ඒවා. අනුවන ක්‍රියාවන් තුලින් අපේ විභාගයක් ගොඩ යන්න බෑ. තේරෙනවද? මොකද 4 වන එකේ පිළිතුර හරි තමයි. ඊට වඩා පරිපූර්ණ පිළිතුරක් පස්සේ පහේ තියෙන්න පුළුවන්. දෙවෙනි පිළිතුර හරිනම් හරි තමයි. ඊට වඩා අංග සම්පූර්ණ පිළිතුරක් 3 4 5 තියෙන්න පුළුවන් නිසා පිළිතුරු පහම කියවන්න ඕනේ. පස්වෙනි එක සේවා ගිවිසුමට අනුව කාර්ය ඉටු කිරීම. නෑනේ සේවා ගිවිසුම හේවත් පත්වීමේ ලිපිය සඳහන් නියමයන්ට අනුව අපි කාර්ය ඉටු කරන්න ඕනේ. ඒක අපේ මොකද්ද? වගකීමක්. ඒකත් අර වගේම අපේ වගකීමක්. එහෙනම් පැහැදිලි උත්තරේ මොකද්ද? 4. බලන්න කොච්චර අපි මේ වගේ බොහොම සංයමයෙන් ප්‍රශ්න හොඳට කියවලා තේරුම් අරගෙන පිළිතුරු අතර හොඳ සැසඳීමක් ඒත් ඉවසීමෙන් කරනකොට මොනතරම් ලේසියෙන් අපට උත්තරේ ඉස්මතු වෙනවද? හයිලයිට් වෙනවද? වරදින්නේ නැහැ. අපට බහුවර්ණ 30ටම මොකද වෙන්නේ? ලකුණු ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. ස්ථිර සේවයට බඳවාගත් සේවකයෙකු ඔහුගේ නැත්නම් ඇයගේ තනතුරේ තහවුරු කිරීමට පෙර හඳුන්වනු ලබන්නේ. දැන් සාමාන්‍යයෙන් ස්ථිර සේවයට ගත්තම පත්වීමේ ලිපියේම සඳහන් වෙනවා මාස 3ක්. එක්ක 6ක් නැත්නම් සාමාන්‍ය වර්ෂයක් තමයි දාන්නේ ප්‍රොබේෂනරි පීරියඩ් එක. ඒ ප්‍රොබේෂනරි පීරියඩ් කියන්නේ පරිවාස කාලය. ඒ කියන්නේ ඒ නවකයා ආයතනයේට ඒ වගේම රැකියාවට දෙකම ගැලපෙන්න ඉපේ. ආයතනයේට නොගැලපෙන කෙනෙක් නම් රැකියාවට ගැලපෙන්නේ නැත්නම් එයා ඉවත් කරන්න ඕනේ. එහෙම ඉවත් කරන්න නීතිමය කාල පරිච්ඡේදයක් තියෙනවා පරිවාස කාලය කියලා. නැත්නම් ඒක හරියට රැකියාවක ග්‍රේස් පීරියඩ් එකක් හා සමානයි. අනුග්‍රහක කාලයක් හා සමානයි. ඒ කියන්නේ ඒ කාලය තුල හරියට වැඩ කරොත් එයාට රැකියාව ස්ථිර වෙලා දිගටම රැකියාව කරන්න පුළුවන්. හරියට වැඩ කරේ නැත්නම් සේවා යෝජකයාට කිසිදු කම්කරු නීතියක බාධාවකින් තොරව කම්කරු කොමසාරිස්ගේ බාධාවකින් තොරව කම්කරු උසාවියක ප්‍රශ්න කළත් ඒව ඵල රහිත වන ආකාරයෙන් ඉවත් කිරීමේ තීන්දුවක් ගන්න පුළුවන්. ඒ නිසා පරිවාස කාලය කියන්නේ ඊටාම අවදානම්කාරී කාලයක්. අපි කියන්නේ රැකියාවේ සංක්‍රාන්ති කාලය. සංක්‍රාන්ති කාලය මොකද මේ කාලේ පසු කරන්න ටිකක් අමාරුයි. නියමාකාරයෙන් තමන්ගේ රැකියාවේ රාජකාරි වල දෙන්න ඕනේ. යෙදුනොත් ස්ථිර සේවයේ පිහිටුවනෝ නැත්තම් රැකියාව අහිමි වෙන්න පුළුවන්. තේරුණාද? එබනම් ස්ථිර සේවයට බඳවාගත් සේවකයෙකු ඔහුගේ නැතගේ තනතුරේ තහවුරු කිරීමට. ඒ කියන්නේ ආය තනතුරට රැකියාවට ගැලපෙනවා කියලා තහවුරු කිරීමට පෙර හඳුන්වනු ලබන්නේ අනියම් සේවකයෙකු ලෙස වැරදි. අනියම් සේවකු නෙමෙයිනේ. අනියම් සේවක කියන්නේ ඔය දෛනික වැටුප් වලට ගන්න. එයාට කාලයක් නැහැ. අද එන්න කියනවා අදාම් පස්සේ කියන හෙටත් එන්න පුළුවන් රයිට් එන හෙටත් එන්න.
හෙටාම පස්සේ කියන ඊළඟ දවසෙත් එන්න පුළුවන්ද? එන්න. නැත්නම් කියන ඊළඟ දවසේ එපා. අපිට දැන් මේ දවස් දෙකේ වැඩ ටික හරි අපි අවශ්‍ය වුණොත් නැවත දන්නන්න. ආයෙ ඉතින් ඊළඟ සතියේ දන්නන්න පුළුවන් ඒ වගේ. අනියම් කියන්නේ ඒකනේ. తాවකාලික සේවකයෙකු ලෙස වැරදි. ටෙම්පරරි බේසික් නෙවෙයිනේ. සමහරවිට తాවකාලිකව මදව ගන්න මාසෙකට. එයින් පස්සේ අයින් කරනවා. එහෙමත් නෙවෙයි. ආදේශක සේවකයෙක් ලෙස නැහැ. ඒ කියන්නේ යම් සේවකයෙක් කිසියම් අනතුරකට භාජනය වෙලා රෝහල්ගත වෙලා ඉන්නවා. එක්කෝ විදේශ සංචාරයකට සහභාගී වෙලා ඉන්නවා. එයා එනකන් නැවත සේවයට වාර්තා කරනකම් අපි සේවකයෙක් පාවිච්චි කරොත් ඒක ආදේශක. මේ අදහස නෙමෙයි කියන්නේ. පරිවාස සේවකයෙකු ලෙස. ඒක තමයි හරි. මොකද මේ කියන කාලේ පරිවාස කාලේනේ. එහෙනම් එයා පරිවාස සේවකයෙක්. තේරුණාද? ඒක තමයි හරි උත්තරේ. කොන්ත්‍රාත් සේවකයෙක් වැරදි. කොන්ත්‍රාත් සේවකයෙක් කියන්නේ වසරකට දෙකකට තුනකට හතරකට ආදී වශයෙන් නිශ්චිත කාල සීමාවක් දක්වා කෙටි කාලෙකුත් නෙවෙයි වසරක් දෙකක් තුනක් හතරක් පහකින් දිගු කාලයක් නිශ්චිත කාල සීමාවකට සේවය ලබාගෙන ඉපසදා සේවය යොදව ගන්නවා ඒ කාල සීමාවෙන් පස්සේ යාගේ සේවය අවසන් වෙලා යන පරිදි ඇති කරගන්න කිවිසු කොන්ත්‍රාත් ඒතර යා කොන්ත්‍රාත් සේවකයෙක් ඒක හරි මෙතනට ගැලපෙන්නේ එහෙනම් මෙතනට ගැලපෙන හොඳම උත්තරේ මොකද්ද පරිවාස සේවකයා එනම් හතරවෙනි උත්තරේ පරිවාස සේවකයා පැහැදිලිනේ අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් ඒකෙන් වෙන අපිට ගොඩනගන්න ප්‍රශ්න නැහැ තේරුණාද ඕනනම් මෙහෙම ගොඩනගන්න පුළුවන් කිසියම් සේවකයෙකු ආයතනයේ කාර්යභාරය පුළුල් වන ආකාරය අනුව විටින් විට වරින් වර සේවයට කැඳවනවා නම් එයාට සේවයට පැමිණි දින වෙනුවෙන් දෛනිකව වැටුප් ගෙවනවා නම් ඒ සේවකයා හඳුන්වන්නේ කොහොමද? අනියම් සේවකයෙක් ලෙස. එහෙම ප්‍රශ්නයක් හදන්න පුළුවන් මේකේ. අනියම් සේවකයෙක් ලෙස. අර වගේ නිශ්චිත කාලයක් දක්වා සේවයට අරගෙන ඒ කාලේ නිමවීමෙන් පසු සේවෙන් බැහැර කිරීම කරනවා නම් ඒ සේවකයා කවුද? කොන්ත්‍රාත් සේවකයෙක්. ඒ සේවකයා කවුද? කොන්ත්‍රාත් සේවකයෙක්. එහෙම අහන්න පුළුවන්. පැහැදිලිද? ඔබ ඉතින් ඒක ඔබ කරන්නේ දැන් මම හැම ප්‍රශ්නයක්ම කරන්නකොත් මට මේක කරන්න පැය ගාණක් කියයි. ඔබ මම දෙන අත්දැකීම මම ගේට් එක ඕපන් කරලා දෙනවා. ඔබ මාවත ඇවිදින්න දැන්. ප්‍රශ්න නිර්මාණය කරන්න. තේරෙනවද? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 2016 විභාග ප්‍රශ්න. සේවකයෙකුට නායකත්ව නිපුණතාව ප්‍රගුණ කරගත හැකි පුහුණු ක්‍රමය වන්නේ. සේවකයෙකුට නායකත්ව නිපුණතාව ප්‍රගුණ කරගත හැකි පුහුණු ක්‍රමය වන්නේ. තාක්ෂණික පුහුණුව, චර්යා සම්බන්ධ පුහුණුව, රැකියාව තුළින් පුහුණුවයි, සමාකරණ පුහුණුවයි, ආධුනිකත්ව පුහුණුවයි. අදහසක් එනවද ඒකේ? තාක්ෂණික පුහුණුව, චර්යා සම්බන්ධ පුහුණුව, රැකියාව තුළින් පුහුණුව, සමාකරණ පුහුණුව, ආධුනිකත්ව පුහුණුව. තප්පර 5කින් බලන්න උත්තරේ සිලෙක්ට් කරන්න බලන්න ඕගොල්ලෝ. තප්පර 5ක් මම දෙන්නම්. සිලෙක්ට් කරන්න බලන්න. මොකද තීරණය ඔයගොල්ලන්ගේ? තාක්ෂණික පුහුණුවක් නෙවෙයි. ටෙක්නිකල් ට්‍රේනින් එකක් දෙන්නේ සාමාන්‍යයෙන් කාර්මික හා තාක්ෂණික ශිල්පීන්ටනේ. මෙකැනික්, වෙල්ඩර්, ඉලෙක්ට්‍රීෂියන්, ඒ වගේම මෙකැනික් හෙල්පර් වැනි තනතුරු වලට තමයි ටෙක්නිකල් ට්‍රේනින් ගැලපෙන්නේ. මේ කියන්නේ මේ අහන්නේ එහෙම එකක් නෙවෙයිනේ. සේවකයෙකුට නායකත්ව නිපුණතාව. දැන් මම ඔබ යට තියෙන සේවකයෙක් කියලා හිතන්නකෝ. ඔබ තමයි කළමනාකරන තනතුරේ ඉන්නේ. ඔබ තමයි නායකයා. ඔබ ගෙන යන රෝල් එක. ඔබ කළමනාකරුවක් වශයෙන් තනතුරේ ඔබ අනුගමනය කරන කළමනාකරන භූමිකාවේ චරිත ලක්ෂණ මට ආරෝපණය කරගන්න ඕනේ. මොකද ඔබ යම් දවසක මේ රැකියාවෙන් ඉවත් වුණාම හෝ විශ්‍රාම ගියාම ඊළඟට සීනියෙක් කෙනා මම. මට තමයි ওই තනතුරු බාර ගන්න වෙන්නේ. මට තමයි නායකත්ව ගති ලක්ෂණ ආරෝපණය කරගෙන ඔබේ තනතුරේ කටයුතු ඉදිරියට ගෙන යන්න වෙන්නේ. එහෙනම් ඒකයි මේ කියන්නේ සේවකයෙකුට නායකත්ව නිපුණතාව ප්‍රගුණ කරගත හැකි පුහුණු ක්‍රමේ තාක්ෂණික නෙවෙයි චර්යා සම්බන්ධ පුහුණුව. චර්යා සම්බන්ධ පුහුණුව. ඒ කියන්නේ සේවකයන් දැන් අපි තුමු ඊළඟ දැන් හිතන්න දේශපාලන පක්ෂයකනේ ගොඩක් දැන් ලංකාවෙත් තියෙනවා විදේශවලත් තියෙනවා දේශපාලන පක්ෂයක දැන් අපි හිතමු නායකයෙක් ඉන්නවනේ. ඒ නායකයා වයසට යනකොට රෝගාතුර තත්ත්වයට පත් වෙනකොට
ඒ නායකයා යම් විදියකින් දේශපාලනයෙන් සමුගත්තොත් හෝ හදිසියේ ජීවිතයෙන් සමුගත්තොත් ඒ පක්ෂයේ ඉදිරියට ගෙන යාමට දෙවෙනි පෙළ නායකයෙක් හෝ දෙන්නෙක් සාමාන්‍යයෙන් නිර්මාණය කරනවා. සමහරට නායකයා තමන්ගේ සමීපයට ගන්නවා එක්කෙනෙක් හෝ දෙන්නෙක්. විශේෂයෙන්ම එක්කෙනෙක්. වැදගත් ජාත්‍යන්තර සමුළු සාකච්ඡාවට යවත් අරගෙන යනවා. ගිහිල්ලා ඒ නායකයේ සමුළු අමතන ආකාරයට ඇහෙන සලස්සනවා. ඒ තුලින් රට ගැන ලබා දෙන පණිවිඩ මෙයාට තේරුම් ගන්න අවස්ථාව ලබා දෙනවා. ගුවන් යානේදී යන එක මං කතා බහ කර ලක් වෙනවා. සමහරට මෙයා දෙවෙනි පෙළේ ඉන්න නායකයා යම් කිසි වැරදි මතයක් කියන නෑ අපි එහෙම හිතන්න හොඳ නෑ. අපි මේම හිතන්න මොකද අපි නායකයෝනේ. අපි ඒ නිසා මිට වඩා ආදර්ශමත් තීරණයක් ගන්න ඕන කියලා අන්න එයාගේ මනස හදනවා. එහෙම එකට වැඩ කරනකොට අරයා ඉවත් වුණාන් පස්සේ දෙවෙනිය දන්නවා යා විදියට නායකත්වය අරගෙන වැඩේ කරන්න. ඒකට මොකද චර්යාව. චර්යාව තුලින් පුහුණුව නැත්නම් චර්යාත්මක පුහුණුව. චර්යාත්මක පුහුණුව කියන්නේ තෝකමයි. චර්යාත්මක පුහුණුව. චර්යාත්මක පුහුණුව. ඒක තමයි හරි. රැකියාව තුලින් පුහුණුවනේ. චර්යා සම්බන්ධ පුහුණුව කියන්නේ මේක චර්යාත්මක පුහුණුව. රැකියාව තුලින් පුහුණුව නෙවෙයි. රැකියාව තුලින් පුහුණුව නෙවෙයි පැහැදිලිවම. මොකද ඒ කියන්නේ on the job training ඒ. ඒකේදී බලන්නේ තනතුරටපත් වෙන කෙනාට තනතුරට අදාළ කාර්යයන් ඒ තනතුර ක්‍රියාත්මක වන වැඩ පරිසරයේ ධම්ම අත්දැකීම් ලබන දෙන එකනේ. ඒක මේ නායකත්ව නිපුණතා ලැබෙන්නේ නැහැ ඒකේ. අනික ආධුනිකත්ව පුහුණුව ඒකත් වැරදීනේ. ඒ කියන්නේ ආධුනික සේවා කාලය මත ශිල්පීය තනතුරට ගත් කෙනෙකුට පුහුණු වෙන්න අවස්ථාව ලබා දීම. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? දෙවෙනි එක. චර්යාත්මක පුහුණුව නැත්නම් චර්යා සම්බන්ධ පුහුණුව. ඉතින් මේකෙන් විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්. අපි හිතමු යම් ශිල්පීය තනතුරකට බඳවාගත් නවකයෙකුට ඒ තනතුරට අදාළ කාර්යයන් පිළිබඳ දැනුම හා කුසලතා ලබා දීමට ක්‍රියාත්මක වන පුහුණු ක්‍රමය වන්නේ කිව්වොත්. ශිල්පීය තනතුරකට බඳවගත් නවකයෙකුට ඒ තනතුරට අදාළ දැනුම හා කුසලතා වර්ධනය කිරීමට ලබා දෙන පුහුණුව ඇහුවොත් කිසි කතාවක් නැහැ. ඒක ආධුනිකත්ව පුහුණුව. මොකද ශිල්පීය තනතුරට ගන්න කිසියම් ආධුනික සේවා කාලයක්. ඒකට කියන්නේ ආධුනික සේවා කාලය. ශිල්පීය තනතුරකට පත් වෙන කෙනාට පුහුණුව ලබා දෙන්න ගත කරන කාලය තමයි ආධුනික සේවා කාලය. ඒ නිසා ඒක ආධුනිකත්ව පුහුණුව. එහෙම නැත්නම් අහන්න පුළුවන් මොකද්ද මේ සමාකරණ පුහුණුව? සමාකරණ පුහුණුව කියන්නේ මොකද්ද? සිමියුලේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ සිමියුලේෂන් ආකෘති පුහුණුව කියලා තෝකට කියනවා. මොඩල් ට්‍රේනින් කියලා කියනවා. ඒ කියන්නේ කිසියම් බැරෑරුම් තනතුරකට පත්වන නවකයෙකුට ඒ බැරෑරුම් තනතුරේ මූලික කාර්යභාරයන් සහ වගකීම් ඉටු කිරීමට ඇත්ත නැත්නම් සත්‍ය රැකියා පරිසරයකට ඇතුළත් කරලා ලබා දෙන පුහුණුව. සත්‍ය රැකියා පරිසරයකට ඇතුළත් කරලා ලබා දෙන පුහුණුව. හිතන්න ගුවන් නියමුවෙක් පයිලට් කෙනෙක් ගුවන් නියමුවෙකුට කාඩ්බෝඩ් වලින් හදපු ගුවන් යානයක් ඇතුළට අරගෙන ඒකේ අපි තුමු එන්ජින් රූම් එක පවා කාඩ්බෝඩ් වලින් හදලා තින්ත වලින් පාට කරලා එක එක කොටස් හදලා ඒකේ ඒ පුහුණුව ලබා දෙන එක ප්‍රායෝගිකද සාර්ථක නැහැ. අනිවාර්යයෙන්ම යාට පුහුණු කිරීමට හදපු කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් හරි යොදව ගන්න වෙනවා. මොකද එයාගේ ඒ ගුවන් නියමුවගේ වැඩ පරිසරය වෙන්නේ ගුවන් යානේ. ගුවන් යානේ එන්ජින් රූම් එකනේ. එන්ජින් රූම් එකේ ඉඳන් මුළු සමස්ත ගුවන් යානය පිළිබඳ අවබෝධයක් ලබා දීලා ඒ ගුවන් යානයේ ධාවනය කළ යුතු වේගය අහසට ටේක් ඕෆ් කරන්න නග්ගන විට කරන්න ඕන දේවල් ලෑන්ඩ් කරන්න ආයි ගොඩබිමට ගොඩ බස්සන වෙලාවට කරන්න ඕන දේවල් ඒ වගේ උඩුගුවනේදී ඒ කියන්නේ එයා පොකට්ස් අඩු ආයු පීඩන මගහැරලා ධාවනය කරන්නේ කොහොමද? කුමන වේගයෙන් යනවද? කුමන උසකින් යනවද? අධික හිමපතනේ කුණාටු වගේ අවස්ථාවක ගුවන් යාන පදවන්නේ කොහොමද? තේරෙනවද? ගුවන් තොටුපළක් වෙත ළඟාවන විට නැරඹුම් මැදිරියක සම්බන්ධතා පවත්වන්නේ කොයි මොහොතේ සිටද? ඒ සම්බන්ධතා පවත්වගෙන ආ යුතු කොයි ආකාරයටද? හදිසියේ ගුවන් තොටුපළේ අපි දුම් ජල ගැලීමක් ගින්නක් එහෙනම් ගුවන් යානයේ ගොඩ බැස්සීමට පෙර
ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ කොහොමද? නැත්නම් වෙනත් ගුවන් තුරුපලක් වෙත පදවන්නේ කොහොමද? ඒ සඳහා ඒ ගුවන් තුරුපලෙන් අවසර ගන්නේ කොහොමද? ලබා දෙන්න අනිවාර්යයෙන්ම ගුවන් යානයක් අවශ්‍යමයි. ඒක තමයි ආකෘති පුහුණුව. සමාකරණ පුහුණුව. කොමාන්ඩෝ යුද බටයෙන් පුහුණු කරන්න ඇත්තටම ඇත්ත යුද පිටියක් අවශ්‍යයි. ඇත්ත යුද පිටියක පුහුණු කරගෙන ඉන්නවට නෑ යුද්ධ කරන්න තියෙන නිසා ඇත්ත යුද පිටියක් හදනවා වනගත ප්‍රදේශයක. ඇත්ත යුද පිටියක් හදනවා. බංකර කම්බි වැටවල් තේරෙනවද? බොරු වලවල් සියල්ල ඒ වගේම වැලි මොනවද වැලි වලින් හදපු බාධක වැලිපර ඒ සියල්ල හදලා ඒ යුද බටයෝ දෙපක්ෂයට බෙදෙනවා. යුද්ධ බටයෝ හතුරෝ ඒ දෙගොල්ලන්ටම රබර් රුණ්ඩ දෙනවා. ඇත්තටම වෙඩි තියා ගන්නවා. රබර් රුණ්ඩ නිසා සුළු තුවාල සමහරට වෙන්න පුළුවන්. මේ ශරීර බරපතල තුවාල වෙන්නේ නැහැ. ඒ වගේම ඇත්තටම උඩින් ඇවිල්ලා එයා ෆෝස් එකෙන් ඇවිල්ලා බෝම්බ දානවා. පුපුරනවා. හැබැයි ඒවෙන් ලොකු විනාශයක් වෙන්නේ නැහැ. අපි කියන්නේ පුස් බෝම්බ කියලා. ඒ වගේ යුද පිටියක යුද සිරියම මවලා දෙනවා නම් ඒක තමයි සමාකරණ පුහුණුව කියන්නේ. එහෙමනම් ඒක මහන්න පුළුවන් එකපාරක් ඇහුවා. මතකද මේ මෑත කාලේ ඇහුවා. 2018 මම හිතන්නේ ඇහුවේ. ගුවන් නියමුවෙක් පුහුණු කිරීමට වඩා වැදගත්ම පුහුණු ක්‍රමය තමයි සමාකරණ පුහුණුව. ඊළඟට කිසියම් නවක සේවකයෙකු වෙත සිය තනතුර නැත්නම් කිසියම් නවක සේවකයෙකු විධිමත් ලෙස තනතුරේ පිහිටුවා. ඒ කියන්නේ පත්වීම ලිපියක් මගින් රැකියාව බාර දීලා එයාට කෙලින්ම තනතුරේ වැඩ පවරනවා. ජ්‍යෙෂ්ඨයන්ගේ මඟ පෙන්වීම සහයෝගයට වැඩ පුරුදු වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඒක එහෙම ඇහුවොත් ඒ පුහුණුව මොකද්ද? රැකියාව තුලින් පුහුණුව. රැකියාව තුලින් පුහුණුව. පැහැදිලි නේද? රයිට්. ඒ වගේ විවිධ ප්‍රශ්න අපිට පුළුවන් නිර්මාණය කරගන්න මේ හරහා. ඊළඟට 2017 විභාග ප්‍රශ්න මුලින්ම නිෂ්පාදන ආයතනයක දැනට යන්ත්‍ර ක්‍රියාකරුවන් 80 දෙනෙකු සිටින අතර ඒ කියන්නේ මැෂින් ඔපරේටර්ස්ලා සිටින අතර නිෂ්පාදන ප්‍රමාණ හා යන්ත්‍ර ක්‍රියාකරුවන් සංඛ්‍යාව අතර ඍජු සහසම්බන්ධතාවයක් පවතී. පැහැදිලි වුණාද? මට නම් පැහැදිලිුනේ නෑ. අපි ඉතින් මිනිස්සුනේ. තව පාරක් කියමු. නිෂ්පාදන ආයතනයක කම්මලක හිතන්නකෝ. කම්මලක දැනට යන්ත්‍ර ක්‍රියාකරුවන් මැෂින් ඔපරේටර්ස්ලා 80 දෙනෙක් වැඩ කරනවා. නිෂ්පාදන ප්‍රමාණ හා යන්ත්‍ර ක්‍රියාකරුවන් සංඛ්‍යාව අතර ඍජු සහසම්බන්ධයක් පවතී. මොකක්ද ඒකේ තේරුම? නිෂ්පාදන ප්‍රමාණය කියන්නේ නිපදවන ක්වොන්ටිටි ඒකක ප්‍රමාණයයි මැෂින් ඔපරේටර්ස්ලා සංඛ්‍යාව යන්ත්‍ර ක්‍රියාකරුවන් සංඛ්‍යාව අතර ඍජු සහසම්බන්ධයක් පවතිනවා. ඒ කියන්නේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි වන වේගයට සමගාමීව මැෂින් ඔපරේටර්ස්ලාත් වැඩි කරන්න වෙනවා. නිෂ්පාදන ප්‍රමාණය පහළ යනවා නම් මැෂින් ඔපරේටර්ස්ලාත් ඒට සමගාමීව අඩු කරන්න පුළුවන් කියන එක මේ කියන්නේ. ඒක තමයි මේ ඍජු සහසම්බන්ධයක් කියන්නේ. දැන් තේරෙනව නේද? ආයතන ඉදිරි වර්ෂයේදී නිෂ්පාදනයේ 25%කින් වැඩි කිරීමට තීරණය කර ඇත. ඉදිරි වර්ෂයේදී නිෂ්පාදනයේ 25%කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. අන්න ඒකෙන් දෙන සිග්නල් එක මොකක්ද? මෙන්න මේ දැන් කිව්වේ ඒකනේ. නිෂ්පාදන ප්‍රමාණය හා යන්ත්‍ර ක්‍රියාකරුවන් සංඛ්‍යාව අතර ඍජු සහසම්බන්ධයක් පවතිනවා. ඉදිරි වර්ෂයේදී නිෂ්පාදනයේ 25%කින් වැඩි කරන්න තීරණය කරා නම් දැනට ඉන්න මැෂින් ඔපරේටර්ස්ලා 100ද ඒනුත් 25 දෙනෙක් වැඩි කරන්න ඕනේ. ඒකනේ ඍජු සහසම්බන්ධයක් කිව්වේ. නිපදවන ප්‍රමාණයයි යන්ත්‍ර ක්‍රියාකරුවන් සංඛ්‍යාවයි අතර ඍජු සහසම්බන්ධයක් කියන්නේ ඒකයි. නිපදවන ප්‍රමාණය වැඩි වෙද්දී යන්ත්‍ර ක්‍රියාකරුවොත් වැඩි වෙන්නට ඕනේ. අඩු වෙද්දී අඩු වෙන්නට ඕනේ. එහෙනම් ඉදිරි වර්ෂයේ 25%ක නිෂ්පාදනය වැඩි කරනවා නම් 25%කින්. කියන්නේ දැන් ඉන්න ප්‍රමාණය ඔපරේටර්ස්ලා 100ක් නම් තව 25ක් වැඩි කරන්න 125ක් කරන්න වෙනවා. හරිද? නමුත් දැන් ඉන්නේ 80යිනේ. 80න් 25ක් කියන්නේ කීයද? 20යි. හරිනේ. 25 කියන්නේ 4 එකක් නේ. එහෙනම් 80න් 4 එකක් කියන්නේ 20ක් වැඩි කරන්න ඕනේ. යන්ත්‍ර ක්‍රියාකරුවන් 16 දෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි බාර දීලා තියෙනවා. 16 දෙනෙක් ඉල්ලා අස් වෙනවා. 16 තව අඩු වෙනවා. ඇති අතර ඉදිරි වසර තුල විශ්‍රාම යාමට නියමිත යන්ත්‍ර ක්‍රියාකරුවන් සංඛ්‍යාව 4කි. එහෙනම් 16 දෙනෙක් ඉල්ලා අස් වෙනවා. 4 දෙනෙක් නියමිත විශ්‍රාම යාම වයසට පත් වෙච්ච නිසා ඒගොල්ලෝ නියමානුකූලව විශ්‍රාම යනවා. තවත් 4ක් අඩු වෙනවා. ඊළඟට යන්ත්‍ර ක්‍රියාකරු තනතුරේ සිට
සුපරීක්ෂක තනතුරට උසස් වීම ලැබීමට නියමිත සංඛ්‍යාව 5කි. තේරුණාද? යන්ත්‍ර ක්‍රියාකරු මැෂින් ඔපරේටර් ඉඳලා සුපර්වයිසර් දක්වා තව 5ක් ඉහළට යනවා. එහෙනම් මැෂින් ඔපරේටර් තවත් 5ක් අඩු වෙනවා. අවශ්‍ය සේවක සංඛ්‍යාවෙන් 40ක් බාහිරින් බදවා ගැනීම ආයතනයේ ප්‍රතිපත්තිය එනවා. ඒ කියන්නේ දැන් අපි තුමු අවශ්‍ය සේවකෝ 100ක් කියලා. 100න් 40ක් ගන්න බාහිරින් 60ක් අභ්‍යන්තරයෙන්. ඒක සංකීර්ණ නෑනේ. අවශ්‍ය සේවකෝ 100ක් නම් 40ක් ගන්න බාහිරින්. ඒක තමයි ආයතනයේ ප්‍රතිපත්තිය. බාහිරින් 40 අභ්‍යන්තරයෙන් 60යි. ප්‍රතිපත්තිය නම් අභ්‍යන්තරයෙන් බදවා ගත යුතු යන්ත්‍ර ක්‍රියා කරන සංඛ්‍යාව කොපමණද? එහෙනම් මේ ප්‍රශ්නේ හදවත තමයි මෙතන තියෙන්නේ. හරය මොකද්ද? අභ්‍යන්තරයෙන් බදවා ගත යුතු සංඛ්‍යාව. අභ්‍යන්තරයෙන් බදවා ගත යුතු සංඛ්‍යාව. අභ්‍යන්තරයෙන් බදවා ගත යුතු සංඛ්‍යාව. ඔක තමයි අහන්නේ. කොපමණද? අපි මේක නැවත විමර්ශනය කළොත් එහෙම දැන් මේකේ දැනට යන්ත්‍ර ක්‍රියාකරු 80 දෙනෙක් ඉන්නවනේ. ඒක පැහැදිලි 80ක් ඉන්නවා. ඒතර නිෂ්පාදන ප්‍රමාණය වෙනස් වීම අනුව ඔපරේටර්ස්ලස් වෙනස් වෙනවා. නිෂ්පාදනයේ වැඩි වෙනවා නම් ඊට සමගාමී වැඩි වෙනවා. එහෙම කියන්නේ ඍජු සහ සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වනේ. නිපදවන ප්‍රමාණයත් එක්කලා. අඩු වෙනවා ඊට සමගාමී අඩු වෙනවා. 10%කින් අඩු වෙනවා නම් නිෂ්පාදනයේ ඔපරේටර්ස්ලස් 10%ක් අඩු වෙනවා. 10%කින් නිෂ්පාදනයේ වැඩි වෙනවා නම් ඔපරේටර්ස්ලස් 10%කින් වැඩි වෙනවා. සරලයි. එහෙනම් මේක කියනවා ආයතනයේ ඉදිරි වර්ෂයේදී නිෂ්පාදනයේ 25%කින් වැඩි කරන්න යනවා. එහෙනම් ඔපරේටර්ස්ලත් කීයක් වැඩි වෙනවද? 25%කින් වැඩි වෙන්න ඕනේ. 25% කියන්නේ දැන් ඉන්නේ කීයද? 80. 80න් 25%ක් වැඩි කරන්න වෙනවා. 80න් 25%ක් නේ 80න් 25 sorry 80න් 25%ක් කියන්නේ 4න් එකක් 20ක්. එහෙනම් 20ක් අලුතෙන් වැඩි කරන්න වෙනවා. ඔක්කොම ඉන්න ඕන 100යි. එහෙනම් ඔක්කොම ඉන්න ඕන 100ක් ඉන්න ඕනේ. පැහැදිලිනේ? දැනට 80ක් ඉන්නවා නිෂ්පාදනයේ 25%කින් වැඩි කරාම දැනට ඉන්නේ 80න් 25%කුත් වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ 20ක්. 25 කියන්නේ 4න් එකක්නේ 100 25 කියන්නේ 4න් එකක්. 20ක් වැඩි වෙන්න ඕන. එතකොට මේක වැඩි වෙන්න ඕන ගාන හරි. මම ඔන්න මේක බ්ලූ පෙන් එකෙන් highlight කරන්නම්. මේ 20 වැඩි වෙන්න ඕන ගාන. මෙන්න මේක. මේක වැඩි වෙන්න ඕන ගාන. මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. මොකද මේකේ අර සාම්ප්‍රදායිකෙන් දැන් අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම වන්නේ ආකර්ෂණ ක්‍රම කලෝ මේ දීලා අහනවා අභ්‍යන්තර ආකර්ෂණ ඕක සාම්ප්‍රදායිකනේ මේක හොඳයි. මේකේ හිතන්න තියෙනෝනේ ගණිතමය අනුකූලව මේක විසඳන්න තියෙනෝනේ. තමයි ඇත්තම සිසුන්ගේ ඇත්ත දැනුම ඇත්ත සාධාරණ දැනුම හොඳට එළියට ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේවා තමයි විභාගයට එන්න ඕනේ. ඊළඟට කියනවා 16 දෙනෙකු ඉල්ලාස් දෙන නියමිතයි. එහෙනම් 16ක් අඩු වෙනවා. 16ක් අඩු වෙනවා. ඊට පස්සේ ඉදිරි වසර තුල විශ්‍රාම යාම නියමිත සංඛ්‍යාව 4යි. තව පෙන්ෂන් යනවා 4 දෙනෙක්. ඊළඟට මැෂින් ඔපරේටර් තනතුරේ ඉඳන් සුපර්වයිසර් තනතුරට 5 දෙනෙක් යනවා. එහෙනම් තව 5ක් අඩු වෙනවා. හරිද? ඔක්කොම එහෙනම් 25ක් අඩු වෙනවා. 25ක් අඩු වෙනවා. එතකොට මේ අඩු වෙන 25 දැන් බඳව ගන්න එපා. බඳව ගන්න එපා කියලා නෑනේ. අඩු වන 25 බඳව ගන්න ඕනේ. නිෂ්පාදනයේ 25ක් වැඩි කරාම තව 20 දෙනෙක් වැඩි කරන්න ඕන. ඇයි 80න් 25ක් වැඩි කරන්න එපා. නිෂ්පාදනයේ 25කින් වැඩි වෙනකොට දැන් ඉන්න ඔපරේටර්ස්ලා සංඛ්‍යාව 80යි 80ත් 25ක් වැඩි කරාම 20ක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඒ නිෂ්පාදනයේ වැඩි වීම අනුව 20ක් වැඩි වෙන්න ඕනේ. තේරුණාද? මේ ඉවත්ව යාම් ඒ වගේම විශ්‍රාම යාම් නිසා උසස් වීම නිසා තව 25ක් අඩු වෙනවා. එහෙනම් ඒ 25ත් ගන්න ඕනේ. එහෙනම් ඔක්කොම කීයක් ගන්න ඕනද? 25යි 20යි 45ක් ගන්න ඕනේ. එහෙනම් ඔක්කොමල්ලා ගන්න ඕනේ 45ක්. එහෙනම් මේ තියෙන්නේ නිෂ්පාදනය. මොකෝ ලියලා පෙන්නන්නකෝ. නිෂ්පාදනය ඉහළ යාම මත
බඳවා ගත යුතු සංඛ්‍යාව 20යි. ඊට අමතරව විශ්‍රාම යාම ඉවත්වීම හා උසස් වීම මත බඳවා ගත යුතු ප්‍රමාණය කීයද? 25යි. එහෙනම් සියල්ලම 45ක් අලුතෙන් ගන්න ඕනේ. එහෙනම් අලුතෙන් බඳවා ගත යුතු සංඛ්‍යාව 45යි. පැහැදිලිනේ? නිෂ්පාදනයේ වැඩිවීම 25යි. ඒ අනුව ඔපරේටර්ස්ලත් වැඩි වෙනවා. දැන්ට 80ක් වෙනවා. 80න් 25ක් කියන්නේ 20ක්. ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ විශ්‍රාමයම් ඉවත් වීම උසස් වීම නිසා 25ක් අඩු වෙනවා. ඒ 25ක් ගන්න පේන. ඔක්කොම 45ක් ගන්න ඕනේ. හරිද? අන්තිම ප්‍රශ්නේ ඇහුවේ මොකක්ද? 107 දැන් පහගේ අවශ්‍ය සේවක සංඛ්‍යාවෙන් 140ක් අවශ්‍ය. කියන්නේ දැන් බදව ගන්න දැන් ඉන්නවනේ. දැන් 80න් 20ක් ගියාම ඉන්නවනේ යම් ප්‍රමාණයක්. බදව ගන්න 45යිනේ. මේ 45 තමයි අවශ්‍ය ප්‍රමාණය. දැන් බදව ගන්න අවශ්‍ය ප්‍රමාණය. ඒකෙන් 140ක් බාහිරින් බදව ගන්නවා. 60ක් අභ්‍යන්තරින්. එහෙනම් මෙන්න මේ 45න් 40ක් බලලා ඒක අඩු කරත් හරි නැත්නම් කෙලින්ම 140ක් බාහිරින් ගන්න අපෙන් අහන්නේ අභ්‍යන්තරින් ගන්න ප්‍රමාණය. නේ අභ්‍යන්තරින් ගන්න 160යි. බඳව ගත යුතු මුළු ප්‍රමාණය 45යි. මේකෙන් 160ක් කොහෙන්ද ගන්නෙ? බාහිරින් ගන්නවා. එහෙනම් එකෙන් අහන්නේ එකයි සෝරි අභ්‍යන්තරින් 140ක් බාහිරින් ගන්නවා. හරිද? එහෙනම් 60ක් අභ්‍යන්තරින් ගන්නවා. එතකොට මුළු ගාන 45 බඳව ගන්න ඕනේ. මේකෙන් 140ක් බාහිරින් නම් අපෙන් අහන්නේ අභ්‍යන්තරින් කීයද? 160ක්. එහෙනම් මෙන්න මේ 45න් 160ක් අභ්‍යන්තරින් ගන්න ඕනේ. තේරෙනවද? ඒක තමයි උත්තරේ වෙන්නේ. එහෙනම් මේකෙන් 160ක් කියන්නේ කීයද? 45න් 160ක්. දෙවරක් 3යි දෙවරක් 5යි. පස්වරක් 9යි. නවවරක් 3 සමානයි 27යි. උත්තරේ මොකද්ද? 27ක් එනවා. 140 බලන්නකෝ. 45න් 140ක්. බිඳුව ගියා. දෙවරක් 2යි. දෙවරක් 5යි. පස්වරක් 9:45යි. නවවරක් 2 18යි. මේ අභ්‍යන්තර මේ බාහිර එතරි 8යි 15යි 45යි මුළු ගාන සරලයි. කීයද? 27 දෙනෙක් ගන්නවා. එහෙනම් උත්තරේ 5. උත්තරේ 5. පස්වෙනි එක. දැක දෙක විසඳුම් ක්‍රමය. හරිම සරලයි. ඕන එක නැවත ඕන එක වරක් කියලා දෙන්නම්. දැනට ඔපරේටර්ස්ලා 80ක් ඉන්නවා. නිෂ්පාදනයේ වැඩි අඩු වීම අනුව ඔපරේටර්ස්ලට ඊට සමගාමී වැඩි අඩු වෙනවා. ඇයි ඍජු සහ සම්බන්ධය කියන්නේ ඒකයි. ඉදිරි වර්ෂයේ 125කින් නිෂ්පාදනය වැඩි කරනවා. එහෙනම් ඔපරේටර්ස්ලා 125ක් වැඩි කරනවා. දැන්ට 80ක් ඉන්නවා. 80න් 125ක් කියන්නේ 80න් 4න් එකක්. 20ක් වැඩි වෙන්න ඕනේ. ඒක තමයි ගත්තේ. ඊට පස්සේ විශ්‍රාම යනවා 4 දෙනෙක්. ඉල්ලාස් වෙනවා 16ක්. උසස් වීම ලැබෙනවා 5ක්. ඔක්කොම කීයද? 25යි. ඒ 25 දෙනත් අඩු වෙනවනේ. එහෙනම් ඒ 25 දෙනත් අපි ගන්න ඕනේ. ඒ 25 දෙනත් අලුතෙන් බදව ඒ කියන්නේ මේ තියෙන අඩු වෙන ප්‍රමාණය. මේ අඩු වෙන සංඛ්‍යාව. හරිනේ. මම මෙතන ලිව්ව එක අඩු වෙන සංඛ්‍යාව 25යි. ඒ වගේම දැන් නිෂ්පාදනයේ වැඩිවීම අනුව තව 125ක් වැඩි වුණා. ඒ කියන්නේ 20 දෙනෙක් වැඩි කරන්න උනා. එහෙනම් ඒ 20ත් තාම නැහැනේ. ඒ 20ත් අපි ගන්න ඕනේ. එහෙනම් ඔක්කොම 20යි. ඒ කියන්නේ නිෂ්පාදනයේ වැඩිවීම අනුව වැඩි ඔපරේටර්ස්ලා වැඩි වෙන්න ඕනේ. 80 100 වෙන්න ඕනේ. ඒතර 20ක් වැඩි වෙන්න ඕනේ. ඒ 20යි ඉවත් වීම නිසා 25යි ඔක්කොම 45ක් ගන්න ඕනේ. ඒ 45න් ආයතනයේ ප්‍රතිපත්තියක් තියෙනවා 140ක් ගන්නේ බාහිරින්. 160ක් ගන්නවා අභ්‍යන්තරින්. අපෙන් අහන්නේ අභ්‍යන්තරින් ගන්න සංඛ්‍යාව කීයද? එහෙනම් 45 දැන් මම මෙතන අපි ලියන්න පෙන්නවනේ. 45න්
160ක්. ඒක තමයි ගන්න ප්‍රමාණය 27යි. හොඳයි නේද මේ ප්‍රශ්නේ? උන් ඔය වගේ ප්‍රශ්නයක් නම් ඇත්තටම හොඳයි. ඒතර හරියට බුද්ධිමත් ළමයා විභාගෙන් මොකද එන්නේ? එතර යවන්න පුළුවන්. නියම තැනට යවන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඔව්. ඒතර මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? රැකියා විස්තරයක් යනු රැකියාවකට අයත්. රැකියා විස්තරයක් යනු රැකියාවකට අයත්. කාර්යයන්, යුතුයකම්, වගකීම් හා සේවා කොන්දේසි අඩංගු ලැයිස්තුවකි. මොකද කියන්නේ ඒක හරි වගේ නේද? කාර්යයන්, යුතුයකම්, වගකීම් හා සේවා කොන්දේසි අඩංගු ලැයිස්තුවකි. ඕනේ රැකියාව විස්තරය කියන්නේ රැකියාව විස්තර කිරීම. ජොබ් ඩිස්ක්‍රිප්ෂන්. හරිනේ ඒකේ රැකියාවේදී ඉෂ්ට කරන කාර්යයන්, යුතුයකම්, වගකීම් සමහර තමන් රැකියාවට අදාළ උපකරණ වගේම අදාළ නැති උපකරණ තමන්ගේ බාරේ තියාගන්න ඒ වගකීම්. හා සේවා කොන්දේසි අඩංගු කරපු ලියවිල්ල තමයි. එහෙනම් පැහැදිලිම උත්තරේ මේක තමයි. 100%ක්ම මේ උත්තරේ හරි. ඒ උනත් අපි ඊටාම කෙටි කාලයක් තුළ ඉතුරු උත්තර හතරත් කියවන්නම ඕනේ. සමහර විට කලාතුරකින් මේ අදහසම මීට වඩා සරලව විනිවිද භාවයකින් යුතුව අංග සම්පූර්ණ පරිපූර්ණ පිළිතුරක් වශයෙන් තිබිය හැකියි. මම හිතන්නේ මේක නෑ කියලා. බලමුකෝ අපි. දෙවෙනි එක සුදුසුකම්. වගකීම්, කාර්යයන් හා තොරතුරු රැගුලේස්තුව සම්පූර්ණ ඒක ජෑම් වෙනවනේ. ඒතර ඒකේ කාර්යනුත් තියෙනවා, සුදුසුකමුත් තියෙනවා. සුදුසුකම් තියෙන්නේ මොකේද? රැකියාව පිරිවිතරේ. කාර්යයන් තියෙන්නේ විස්තරේ. ඒක ගන්නම බැරි උත්තරයක්. සුදුසුකම්, වගකීම්, යුතුයකම්, කාර්යයන් ඒත් අරහා සමාන මේකන්නේ. ජෑම් කරලා තියෙන්නේ මිශ්‍ර වෙලා. දිමුහුම් ගන්න බෑ ඒක. කාර්යයන් සේවක ගුණාංග නෑ. සේවක ගුණාංග නෑ. රැකියා විස්තරේ හෝ පිළිතුරේ ගුණාංග නෑනේ. ඒකත් ගන්න බෑ. යුතුයකම්, පළපුරුද්ද, සේවා කොන්දේසි හා වගකීම් අඩංගු ලැයිස්තු. මේකත් ජෑම් කරලා තියෙන්නේ. මිශ්‍ර කරලා තියෙන්නේ. ඇයි? යුතුයකම් කියන එක තියෙන්න පුළුවන් රැකියා විස්තරේ. පළපුරුද්ද ඒක දින පිළිවිතරේ. මිශ්‍රයි. එහෙනම් පැහැදිලි උත්තරේ මොකද්ද? 1. ඒක ලේසි. මම මීටත් ඉස්සෙල්ලත් අපි කරපු පාඩම් පරිච්ඡේදය හෝ ඊට ඉස්සෙල්ල පරිච්ඡේදය මීට ප්‍රථමයක හෝ ඊට ඉස්සෙල්ලකින් දෙකෙන් එකකින් මම ඔබට අවධාරණය කළා මෑත දවසක මතකද? රැකියා විස්තරය, රැකියා පිරිවිතරයට පේපර් එකේ පුදුම බරතැබීමක් තියෙන. මේ තව උදාහරණයක්. මේක නිතරම ඇහුවා කියලා මතකද? MCQ වල කීයක් ඇහුවද? ඒ වගේම ව්‍යුහගත පේපර් එකත් අපි කතා කරා. මේක අනිවාර්යයෙන්ම ඔලුව තියාගන්න. ඒ වගේ නිතර අහන විශේෂ සංකල්ප මොනවද? අවුරුද්දක් හැර අවුරුද්දක් අහන්නේ මොනවද? අවුරුදු 3-4ක වතාවක් අහන්නේ මොනවද? තේරෙනවද? ඒක එහෙම ඒ හැම පැත්තෙම අපි අවබෝධයක ඉන්න ඕනේ. ලකුණු මේවට කීයක් ලැබෙනද? මේවට ලකුණු 2යිනේ. ව්‍යුහගත පේපරේ මේකට ලකුණු කීයක් විතර ලැබෙනවද? කරුණු කීයක් විතර ලියන්න ඕනද? තේරෙනවද? මෙහෙම ඇහුවොත් වෙනස්කම්ද? මෙහෙම ඇහුවොත් සමාන අසමානතා දෙකම ලියන්න ඕනද? අන්නේ අවබෝධය අවශ්‍යයි. එහෙම අයට තමයි සාර්ථක පිළිතුරු ලියන්න පුළුවන්. මේ අපි හැම පිළිතුරු ලියන්නට අවශ්‍ය සියලුම මෙවලම් ටික අපි ඔබට එකතු කරලා දෙනවා. ඒ මෙවලම් ටික ඔබ අතර ගත්තන් පස්සේ ඔබට ඕනම ප්‍රශ්නයකට ලේසියෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. සේවකයින් තෝරා ගැනීමකදී භාවිතා කරන පරීක්ෂණ ක්‍රමය හා එහි අරමුණ නිවැරදිව සඳහන් වන ප්‍රකාශය තෝරන්න. සේවකයින් තෝරා ගැනීමකදී භාවිතා කරන පරීක්ෂණ ක්‍රමය. තෝරගන්න භාවිතා කරන පරීක්ෂණ ක්‍රමය තියෙනවනේ. ඒ කියන්නේ සමුක පරීක්ෂණ, අයදුම් පත්‍ර ඇගීම මගින් ලිඛිත පරීක්ෂණ ඒ වගේම තෝරා ගැනීමකදී භාවිතා කරන පරීක්ෂණ ක්‍රමය හා එහි අරමුණ නිවැරදිව සඳහන් ප්‍රකාශය. අපි තුමු ලිඛිත පරීක්ෂණය කියලා ඒකේ අරමුණ. සමුක පරීක්ෂණය කියලා ඒකේ අරමුණ. නිවැරදිව වෙන්න ඕනේ. පළවෙනි එක. විවිධ මානසික හැකියා පරීක්ෂා කිරීමට බුද්ධි පරීක්ෂණ යොදා ගනී. විවිධ මානසික හැකියා පරීක්ෂා කිරීමට බුද්ධි පරීක්ෂණ යොදා ගනී. කල්පනා කරලා බලමු හරිද කියලා. දෙවෙනි එක. අවස්ථාවට මුහුණ දීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමට පසුබිම් පරීක්ෂාව යොදා ගනී. පසුබිම් බෑග්ග්‍රවුන්ඩ් ටෙස්ට්. ඒ කියන්නේ රැකියා අපේක්ෂකයාගේ චර්යාව, එයාගේ චරිතය, එයාගේ පවුලේ සමාජිකයන්ගේ චරිතවත් භාවය අගයන් කරන්නේ. ඒක අවස්ථාවට මුහුණ දීමට හැකියාවද? මම හිතන්නේ නැහැ. කල්පනා කරමුකෝ. විශේෂ වෘත්තීය කුසලතා පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණ යොදා ගනී. විශේෂ වෘත්තීය කුසලතා.
පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණ යොදාගනි. එක පැත්තකින් ගන්නත් පුළුවන්. නොගන්නත් පුළුවන්. අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමට ප්‍රායෝගික පරීක්ෂණ යොදාගනි. ඒක නම් සම්පූර්ණ වැරදි. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකින් අධ්‍යාපන සුදුසුකම් බලන්න බෑ. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකින් පුළුවන් මොනවද? රැකියාවට අදාළ කුසලතා. දැන් කාර්මික නිලධාරියෙක් මෙකැනික් කෙනෙක් කිව්වම එයාට වාහනයක එන්ජින් එකක් පරීක්ෂා කරන්න, එන්ජින් එක හඬේ ශබ්දයෙන් දෝෂය මොකක්ද කියලා තේරුම් ගන්න, ඒ දෝෂ නිවැරදි කරන්න හැකියාව තියෙන පෙති. ඒකට එයාට ප්‍රැක්ටිකලි එයාට එන්ජින් එකක් ගලවලා නැත්නම් කොටසක් ගලවලා සවිකරන්න දෙන්න ඕනේ. නේ? මේක නෙවෙයි නේ කියන්නේ අධ්‍යාපන සුසුකම් නෙවෙයි එකෙන් බලන්න. ඊළඟට අත්අකුරු පරීක්ෂා කිරීමට අභියෝගතා පරීක්ෂණ උදාගනි. කොහෙත්ම නෑනේ. අත්අකුරු පරීක්ෂා කරන අභියෝගතා පරීක්ෂණ හරියන්නේ නැහැ. අභියෝගතා පරීක්ෂණ හරියන්නේ මොනවාටද? ගෝලාට සේවකයාගේ හැකියාව, බුද්ධිමත් භාවය, බුද්ධිමත් තීරණ ගැනීම හැකියාව පරීක්ෂා කරන්න. තප්පර 5කින් කියන්න බලන්න මොකද්ද ඒ උත්තරේ? ඔබ හිතන උත්තරේ. කොහොමද ඔයගලගේ සිලෙක්ෂන් එක? මොකද්ද පහ? අපි වඩාත් වැරදිමව බලමුද? මේකත් ටිකක් හරි වගේ අපි යටි දයන්කෝ. අත්අකුරු පරීක්ෂා කිරීමට අභියෝගතා පරීක්ෂණ දාගනි බොරුවක්නේ. අභියෝගතා පරීක්ෂණ දාගන්නේ නැහනේ. අභියෝගතා පරීක්ෂණ හරියනවා ගොඩක් වෙලාවට මේ කෙලින්ම දැන් විශේෂම නවකයන් බඳව ගන්නකොට වගේ අභියෝගතා පරීක්ෂණ තියන්න පුළුවන්. තරඟ විභාගයක් කියන්නේ තරඟ විභාගයෙන් බලන්න විශාල පිරිසකගෙන් සුළු පිරිසක් ගන්න. ඒ වගේ එකක් අත්අකුරු පරීක්ෂා කරන්න නෙවෙයිනේ. ඒක වැරදි. අත්අකුරු පරීක්ෂා කරනවා කියන්නේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක්. මේක සම්පූර්ණ වැරදි. අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන්න ප්‍රැක්ටිකල් ටෙස්ට් එකෙන් බෑනේ. ඒක සම්පූර්ණ වැරදි. විශේෂ වෘත්තීය කුසලතා පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණ යොදා ගනී. මෙඩිකල් ටෙස්ට් එක නෑනේ. මෙඩිකල් ටෙස්ට් එක බලන්න වෘත්තීය කුසලතාවද? කාර්මිකයෙක් සතු දැනුම නැත්තම් විදුලි කාර්මිකයෙක් සතු දැනුමද වෛද්‍ය පරීක්ෂණය පුළුවන්ද බලන්න බෑ. වෛද්‍ය පරීක්ෂණයෙන් බලන්නේ මොකද්ද? කායික හෝ මානසික ශාරීරික යෝග්‍යතාවය. එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අවස්ථාවට මුහුණ දීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමට පසුබිම් පරීක්ෂා යොදාගනි සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ කළමනාකරුවෙක් වුණොත් එයාට අවස්ථානුකූලව ස්ථානෝචිතව තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අවස්ථාවට මුහුණ දීමට ඇති හැකියාව. ස්ථානෝචිත ප්‍රඥාව. ඒක පුළුවන්ද පසුබිම් පරීක්ෂණයෙන් බලන්න බෑ. පසුබිම් පරීක්ෂණයෙන් බලන්නේ අයදුම්කරුගේ චර්යාත්මක පැත්ත. චරිත ලක්ෂණ බලන්න. එහෙනම් ඒක සම්පූර්ණයෙන් වැරදි. හතරම වැරදි නම් උත්තරේ මොකක්ද? එක විවිධ මානසික හැකියා පරීක්ෂා කිරීමට බුද්ධි පරීක්ෂණ යොදා ගනි. බුද්ධි පරීක්ෂණය මොකද්ද? IQ ටෙස්ට්. IQ ටෙස්ට් කියලා කියන්නේ. IQ කියලා කියනවා ගොඩක් අය. දැන් මම IQ කියද්දි මේ මගේ හිතවතෙක් එයාත් උගත් කෙනෙක් මම මොකද්ද IQ කියන එක තේරුම IQ කියන්නේ IQ කියලා කියනවා. ඉතින් මම IQ කියන වචන දෙක දන්නේ නැහැ. එයා සිංහලෙන් බුද්ධි පරීක්ෂණ කියලා කිව්වා. මම ඉංග්‍රීසියෙන් මොකක්ද දන්නේ. දැන් මම මේක මම හිතන්නේ මම කලින් එක දහවතාවක් කියලා කිව්වනේ. IQ කියන්නේ මොකද? ඉන්ටෙලිජන්ස් quotient test. ඉන්ටෙලිජන්ස් quotient test. නැත්නම් quotient කියලා කියන ඕකට අර බ්‍රිටිෂ් ඇමරිකන් ක්‍රමයට quotient test කියලා කියනවා. වඩා හොඳ quotient. QUATIENT. ඉන්ටෙලිජන්ස් පුළුවන්නේ. quotient QUATIENT. ඉන්ටෙලිජන්ස් quotient test තමයි වඩා හරි. IQ test. තේරුණාද? එතකොට මේ බුද්ධි පරීක්ෂණයෙන් බලන්නේ කළමනාකරුවන්ට යම් යම් අවස්ථාවල යම් යම් ගැටලු වලට වඩා බුද්ධිමත් තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට එයාට ඒ අවස්ථාවට අනුව එයාගේ මානසික තත්ත්වය හරියට ගලප ගන්නට ඕනේ. දැන් අපි හිතමු තමන් යටතේ ඉන්න සේවකයෙක් විනය විරෝධී චර්යාවක නියුක්ත වුණාම ඒකට ගන්න තීන්දුවයි බාහිරින් කෙනෙක් ඇවිල්ලා තමන්ගේ යටතේ ඉන්න සහකරුවෙක් නැත්නම් සේවකයෙකුට පහර දීලා බැනවැදිලා අභියෝග කරමින් ඉන්න මොහොතක ඒ බාහිර කෙනාගේ වෙනුවේ බාහිර කෙනාව මෙතනින් යවන්න හෝ එයාව නීති රැයන්ට හසු කරගන්න හෝ තීරණ ගන්න එයාට බැලලා හරියනවද? නැහැ. එයාට බැලුවොත් එයා අනිවාර්යෙන් මෙයාට මේ කළමනාකරන ප්‍රහාර එල්ල කරනවා. එතනදී එයා එක්ක වෙන ක්‍රමයකට යනවා. අවස්ථානුකූලව කියන්නේ ඒකයි. එතන මනස වෙනස් කරගන්නවා මම මේ මිනිස්සයා බැන්නත් මනින්න යන්නේ නැහැ. මෙයා අපිට අස්තර කෙනෙක්. අනික මෙයාගේ අතේ පිහියකුත් තියෙනවා. මම ගිහිල්ලා බොහොම කරුණාවෙන් මෙයත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා. හරි ඔහොම ඉන්නකෝ ඔයාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. මං ඉන්නකම් ඔයාට අසාධාරණ දෙන්නේ නැහැ. මං කියන කහන්නකෝ. හොඳ දරුවා ළමයි බාල කෙනා හොඳ දරුවාගේ අහන්නකෝ.
මට තේරෙනවා අර මොනවා හෝ අපේ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. මම ඔයාගේ පැත්ත ගන්නවා. මම ඔයාට අනිවාර්යයෙන් මේකට සාධාරණ සුදුමක් දෙනවා. මාව විශ්වාස කරන්නකෝ. මං කියන එක අහන්න පුතා. ඔය පිහිය දෙන්නකෝ මගේ අතට. වාඩින්නකෝ මෙතනින්. ඒ භාෂාවෙන් යන්න ඕනේ. නැතුව ඔයා මේ කවුද මේ ආයතනයට ඇතුළට ඇවිල්ලා මෙහෙම අපේ සේවකයන් ප්‍රහාර කරන මොකද වෙන්නේ? අනිවාර්යෙන් පිහිපාර දෙන්නේ කල්මනාකරුට. ඒක තේරෙනවා. ඒ වගේ ඒ විවිධ මානසික හැකියාවන් භාවිතා කරලා අවස්ථානුකූලව බුද්ධිමත්ව තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි බුද්ධි පරීක්ෂාදී බලන්නේ. එහෙනම් හරියටම හරි උත්තරේ මොකද්ද? 1. මේ සියල්ල වැරදි. ඒකත් හොඳ ප්‍රශ්නයක් නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2018 විභාග ප්‍රශ්න මුලින්ම පහත දැක්වෙන්නේ ඵලදායීතාව වැඩි කර ගැනීමට අනුගමනය කළ හැකියයි කළමනාකරුවන් විසින් අදහස් කෙරෙන ක්‍රම කිහිපයකි. පහත දැක්වෙන්නේ ඵලදායීතාව ප්‍රොඩක්ටිවිටි එක අඩුම යෙදවුම් වලින් වැඩිම නිමෙවුම්. ඵලදායීතාව වැඩි කර ගැනීමට අනුගමනය කළ හැකියයි කළමනාකරුවන් විසින් අදහස් කරන ක්‍රම කිහිපයක්. බලමු අහන්නේ මොකද්ද කියලා. ඉහත දෑ අතුරෙන් ඵලදායීතාව වැඩි කර ගැනීමට යෝග්‍ය නොවන ක්‍රම. කියන්නේ සමහර කළමනාකරුවෝ ඵලදායීතාව වැඩි කරගන්න පුළුවන් කියලා මේ ලිස්ට් එකක් දුන්නට සමහර ඒවා ඵලදායීතාව වැඩි කරන්න හේතු වෙන්නේ නැහැ. ඵලදායීතාව අඩු වෙන්න හේතු වෙන්නේ. එහෙනම් මේ අහන්නේ එකයි ඉහත දෑ අතුරෙන් ඵලදායීතාව වැඩි කර ගැනීමට යෝග්‍ය නොවන. ඵලදායීතාව වැඩි කර ගැනීමට යෝග්‍ය නොවන කියන්නේ මොකද්ද? ඵලදායීතාව වැඩි වෙන්නේ නැති. නැත්නම් ඵලදායීතාව අඩු වෙන ඒවා. ආන්නේ හරිනේ. මතකනේ ඵලදායීතාව අඩු වෙන ඒවා. ඵලදායීතාවයේ පහළ යන හේතු තමයි මේ අහන්නේ. නව තාක්ෂණයේ භාවිතා කරොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඵලදායීතාව හිල යනවා. එන එක මෙතන ගන්න බෑ. අහන්නේ ඵලදායීතාව හිල යන්නේ නැති එකක් නේ. සහභාගීත්ව තීරණ ගැනීම හඳුන්වා දීම කියන්නේ කළමනාකරුවෝ සාමාන්‍ය කළමනාකර නොවන සේවකයොත් සහභාගී කරගෙන එයාලගේ අදහස් උත්තරන් තීරණ ගන්නවා. හරි කැමති සේවකයෙකුට ඒ තීරණ ඉතසිතින් ක්‍රියාත්මක කරන වැදෙනවා ඵලදායීතාව වැඩි වෙනවා. එහෙනම් ඒකත් නෙමෙයි උත්තරේ. සේවක කප්පාදුව. මොකද කියන්නේ? සේවක කප්පාදු කියන්නේ සේවකයින් අඩු කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ හීන් නූලෙන් සේවකයාටම පොළඹවන ඉල්ලාස් වෙන්න. නැත්නම් පුංචි වරදක් අල්ලගෙන විනයානුකූල පරීක්ෂණයක් තියලා වැරදිකරු කරලා අයින් කරනවා. ඒ වගේ කරන නිසා සේවකයන්ගේ බෙල්ල කපනවා කියලා. කප්පාදුවනේ කරන්නේ. ඒකට සෙසු සේවකයෝ කැමතිද? නැහැ. සෙසු සේවකයෝ හිතනවා රයිට් ඊළඟ අවස්ථාවේ රැකියාව හිමින්නේ මට. එදා ඉඳන් සේවකයෝ බිහිතියෙන් අකමැත්තෙන් අතෘප්තියෙන් වැඩ කරන්නේ. මොකද වෙන්නේ? ඵලදායීතාව ලැබෙන්නේ නැහැ නේ. අන්න ඵලදායීතාව ලැබෙන්නේ නැහැ. ඵලදායීතාව වර්ධනය වෙන්නේ නැහැ. අන්න ඵලදායීතාව වර්ධනය වෙන්නේ නැත්නම් මෙන්න මේක ගන්න පුළුවන්. සී ගන්න පුළුවන්. සම්පත්නාස්තිය අවම කිරීම. ඔව් සම්පත්නාස්තිය අවම කරනවා කියන්නේ මොකද්ද? අඩු සම්පත් වලින් වැඩි නෙමෙයි. ඵලදායීතාව වැඩි වෙනවා. එහෙනම් ඒක නෙමෙයි උත්තරේ. ඵලදායීතාව වැඩි නොවන එකයි අහන්නේ. එහෙනම් ඒකත් හරි. ඵලදායීතාව වැඩි කරන එක. නිෂ්පාදිත විවිධාංගීකරණය. ඔව් ඒ කියන්නේ එකම නිෂ්පාදිතය හැඩයෙන්, වර්ණයෙන්, ප්‍රමාණයෙන්, ඇසුරුමෙන් ආදී අංග වලින් වෙනස් කරලා නිෂ්පාදනය කරනවා. දැන් දන්තාලේප තියෙන සිග්නල් දන්තාලේප ගත්තොත් large scale, medium scale, small scale කියලා ස්කේල් සයිසස් තුනක් තියෙනවානේ. ඒ තුන තියෙන නිසා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා ප්‍රොඩක්ටිවිටි එකත් මොකද වෙන්නේ? වැඩි කරන්න වෙනවා. එහෙනම් ඒකත් නෙවෙයි උත්තරේ එහෙනම්. ඒ වගේම සේවක සුබසාධන වියදම් අඩු කිරීම. අන්න වෙල්ෆෙයාර් කපහරීම ඒක ඩේන්ජරස්. සුබසාධන වියදම් අඩු කරනවා කියන්නේ සේවක සුබසාධනයේ අඩු පිරිහෙනකොට සේවකයාට දැනෙනවා සේවකයා කලකිරීමටපත් වෙනවා අවංකව කැප වෙලා වැඩ කරන්නේ නැහැ. ඵලදායීතාව පහළ යනවා. අන්න එහෙනම් ඒක උත්තරයක් වශයෙන් ගන්න පුළුවන්. නිෂ්පාදිතවල ලාභාන්තිකය වැඩි කිරීම. ව්‍යාපාරේ නිපද වූ නිමෙවුම් වල ප්‍රොෆිට් මාජින් එකක් තියෙනවනේ. අපි තුමු 100ට පිරිවැයෙන් 25 ලාභ. පිරිවැයට 25ක් එකතු කර ලාභ පිරිවැයට 25ක ලාභාන්තිකයක් එකතු කර මිලලීම කරනවා. පිරිවැය 100 නම් 25ක් කියන්නේ 25යි. එහෙනම් 125යි මිල. ඕක වැඩි කරනවා 50ක් කරනවා. 150 කරොත් මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනකොට මොකද වෙන්නේ? ඵලදායීතාව නිෂ්පාදනයේ පහළ දාන්න වෙනවා. බුරුවට නිකන් නිෂ්පාදිත බිහි කළ ගොඩ ගහලා හිමිකරු නිෂ්පාදිත උඩ දුය ගන්න නෙවෙයිනේ තේරුමක් නැහැනේ. එහෙනම් නිෂ්පාදනය අඩු කරන්න වෙනවා. ඵලදායීතාව පිරිනවනවා. එහෙනම් ඒක තමයි ඊළඟ උත්තරය. එහෙනම් CFG කියන්නේ උත්තරේ 3. CFG. දැකද මේකත් අපි කලබලයට බෑ.
බොහොම සංයමයෙන් ඉවසීමෙන් තර්ක කර කර මේ උත්තර 7 මේ උත්තර 7 අතර දෝලනයක් වුණොත් තමයි අපිට ඵලදායීතාවය වැඩි වෙන්නේ මොන හේතු නිසාද අඩු වෙන්නේ මොන හේතු නිසාද කියලා තෝරගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? මෙන්න මේක තමයි බහුවර්ණ වලට ප්‍රවේශ වෙන්න ඕන ක්‍රමය. නැත්තම් බහුවර්ණ වලට අපිට අර ඕගොල්ලෝ වගේ 18 20 නතර කරන්න වෙනවා. 30ටම යන්න පුළුවන් මේ විදිහට කරාම. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක් 2018 දී අහපු මානව සම්පත් කළමනාකරණයට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. මානව සම්පත් කළමනාකරණයට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය. නිශ්චිත අරමුණක් ඉටු කිරීම සඳහා ආයතනයේ වැඩ ඒකක වලට බෙදීම රැකියා නිර්මාණය වේ. නිශ්චිත අරමුණක් ඉටු කිරීම සඳහා ආයතනයේ වැඩ ඒකක වලට බෙදීම. හරිනේ. ඔව් ආයතනයේ වැඩ ඒ කුඩා ඒකක වලට බෙදෙනවා. ඒක තමයි රැකියා නිර්මාණය කියන්නේ. ඒක හරි. වඩාත් නිවැරදි ප්‍රකාශය. මම හිතන්නේ මේක තමයි හරි උත්තරේ. රැකියාවක ලක්ෂණ පිළිබඳව ක්‍රමානුකූලව අධ්‍යයනයක් කිරීම රැකියා විශ්ලේෂණය වේ නෑ. වැරදීනේ. රැකියා විශ්ලේෂණය නැත්නම් ජොබ් ඇනලයිසිස් කිව්වේ රැකියාවේදී ඉටු කළ යුතු කාර්යයන් සහ ඒ කාර්යන් ඉටු කරන්න මොන වගේ සුදුසුකම් අවශ්‍යද කියලා විශ්ලේෂණයකදී වෙන එක වැරදි. සේවකයෙකුගේ සුදුසුකම් විස්තර කරන ප්‍රකාශය රැකියා විස්තරය වේ. සම්පූර්ණයෙන් වැරදි. සුදුසුකම් විස්තර කරන රැකියා පිරිවිතරේ. රැකියාවේ කාර්යභාරයන් වගකීම් විස්තර කරන්නේ රැකියා විස්තරයෙන්. එහෙනම් මේක සම්පූර්ණයෙන් වැරදි. කිසියම් රැකියාවක් තුළ පවතින ගුණාංග විස්තර කෙරෙන ප්‍රකාශය රැකියා පිරිවිතරේ වේ. සම්පූර්ණයෙන් වැරදි. ගුණාංග නෙවෙයි සුදුසුකම්. සුදුසුකම් විස්තර කරන රැකියා පිරිවිතරේ. රැකියා පිරිවිතරය හා රැකියා විස්තරය සකස් කිරීමට පදනම් වන්නේ රැකියා විශ්ලේෂණය වේ නෑ. රැකියා විස්තරය හා පිරිවිතරය සකස් කිරීමට පදනම් වෙන රැකියා විශ්ලේෂණය නෙවෙයි. රැකියා පිරිවිතරය හා රැකියා විස්තරය පදනම් කරගෙන තමයි රැකියා විශ්ලේෂණය කරන්නේ. රැකියා විශ්ලේෂණයට ආධාරක වශයෙන් තමයි රැකියා පිරිවිතරය සහ රැකියා විස්තරය හදන්නේ. නිසා මේ දෙක පදනම් කරන රැකියා විශ්ලේෂණය කරනවා නොවේ. පැහැදිලිද නම් ඒකත් වැරදි. පැහැදිලි උත්තරය එහෙනම් 1. දැන් දේව දැන් පේනවද මේක බලන්න. මේ ප්‍රශ්නෙට අපි ප්‍රවේශලා හරියට උත්තරේ සිලෙක්ට් කරන්න අපිට අර ආරම්භක පාඩම් වලදී ඉගෙන ගත්තා. 16 වන ඒකකයේ ආරම්භක පාඩම්. ඒ කියන්නේ පාඩම් ඒකක 2 3 ඉගෙන ගත්ත රැකියා විස්තරය, රැකියා පිරිවිතරය, රැකියා විග්‍රහය, රැකියා නිර්මාණය. තේරෙනවද? ඒ ටික අත්‍යවශ්‍යමනේ. ඒ ටික නැත්නම් අපිට මේ ප්‍රශ්නේ තෝරන්න බෑ. තේරෙනවද? මම කියන්නේ හැම පාඩමකින්ම දැන් 16 වෙනි පාඩම් එකකේ පාඩම් 12ක් තියෙනවනේ. සෑම පාඩමකම මේ වගේ මේ ප්‍රශ්න වලට සම්බන්ධයක් තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. සේවක ආකර්ෂණ ක්‍රම තුලින් ඇතිවිය හැකි වාසි හා අවාසි කිහිපයක් පහත දැක්වේ. සේවක ආකර්ෂණ ක්‍රම තුලින් ඇතිවිය හැකි වාසි හා අවාසි කිහිපයක් පහත දැක්වේ. සේවකයන් බලමු. සේවක ආකර්ෂණ ක්‍රම තුලින් ඇතිවිය හැකි වාසි අවාසි කිහිප පහක් දැක්කේ. මොකක්ද බලන්න අහන්නේ? මොකද අපිට මේ කියවන වෙලා යනවනේ. ඉහත දෑ අතුරෙන් අභ්‍යන්තර ආකර්ෂණය මගින් විය හැකි වාසි පමණක් ඇතුළත් පිළිතුර. අභ්‍යන්තර ආකර්ෂණය මගින් විය හැකි වාසි. දැන් මේකේ අභ්‍යන්තර බාහිර ආකර්ෂණ ක්‍රම දෙකේම වාසි අවාසි කලෝමේ ඇති. අහන්නේ උනාට අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමයක් මගින් විය හැකි වාසි පමණයි. සේවකයන් අභිප්‍රේරණය වීම. ඒක වාසියක් තමයි. මොකද අභ්‍යන්තර ආකර්ෂණය කියන්නේ අභ්‍යන්තරින් බදව ගැනීමනේ. ඒකට සේවකෝ කැමති. සේවකෝ ඉතා සතුටින් කැමැත්තෙන් වැඩ කරනවා. එහෙනම් ඒක හරි. සේවකයන් රඳවා ගැනීමට පහසු වීම. ඒකත් හරි. ඇයි අභ්‍යන්තරින් බඳව ගන්නකොට සේවකෝ දන්නවා ඊළඟ අවස්ථාවේ මට chance එකක් ලැබෙන්න පුළුවන්. මම මෙයා ඇතුලේ දිගටම ඉන්න ඕනේ. හිටියොත් මට උසස් වීම ලැබෙනවා. යන්නේ නැහැ. සමහර වෙන අයතුලින් කතා කරනවා යන්නේ නැහැ. මොකද උසස් වීම දැන් පෙනිපෙනි. නේ? අතේ දුරින් තියෙන්නේ. එහෙනම් රඳව ගන්න එක හොඳ අවස්ථාවක් වෙනවා. ආකර්ෂණ පිරිවැය අඩු වෙනවා. ඒකත් හරි. හරිනේ. බාහිරින් ගත්තොත් අනිවාර්යයෙන්ම ආකර්ෂණ පිරිවැය දරන්න එපයි. පුවත්පත් රැකියා බැරුම් දැන්වීම ප්‍රසිද්ධ කරන්න, ජොබ් නෙට් එකේ රැකියා බැරුම් ප්‍රසිද්ධ කරන්න, ඒක අප්ඩේට් කරන්න, නැවත ගවන්න වෙනවනේ. මේක එහෙම නෑ. නව දැනුම ආයතන ලබා ගැනීමට හැකිවීම. ඒක නම් ලැබෙන්නේ නෑ. නව දැනුම නම් එන්නේ නෑ. නව දැනුම ලබා ගන්න නම් බාහිරින්ම ආකර්ෂණය කරගන්න ඕනේ. සේවකයින් අතර තරංගයක් ඇතිවීම. ඒක මොකද? ඒක අවාසියක්. ඒ
අභ්‍යන්තර ආකර්ෂණය තමයි ඒකේ අවාසියක්නේ. අභ්‍යන්තරින් ගන්නකොට හැම කෙනාම බලනවා මුලින්ම ලැබෙන උසස් සීමේ අවස්ථාව තමන්ගේ අතර ගන්න. තේරෙනවද? අනවශ්‍ය තරගයක් ඇති වෙනවා. ඒක අභ්‍යන්තර ආකර්ෂණයේ අවාසියක්. අහන්නේ අභ්‍යන්තර ආකර්ෂණයේ වාසි. අභ්‍යන්තර ආකර්ෂණය තමයි අහන්නේ මොනවද? වාසි. ඒක ගන්නත් බෑ. මේක අවාසියක්. මේක අවාසියක්. විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියවීම නෑ. ඒකත් වැරදි. ඒක එන්නේ මේක එන්නේ බාහිර ආකර්ෂණයට. මේක බාහිර. මේකත් බාහිර. මේකත් බාහිර. මේ හතර තුන අපි සිලෙක්ට් කරානේ. ඊළඟට සේවක කැපවීම වැඩි වීම. මොකද කියන්නේ? අභ්‍යන්තරින් ගන්නකොට සේවකෝ කැමති නේ ඒකට. මොකද මම දන්නවා මටත් මේ අවුරුද්දේ නැත්නම් ඊළඟ අවුරුද්දේ හරි chance එකක් ලැබෙයි ඉහළට යන්න. ඒ නිසා සේවකෝ කැප වෙලා මහන්සිලා වැඩ කරනවා. ඒක හරියටම හරි. අභ්‍යන්තර ආකර්ෂණයේ වාසිය. සේවක අනුස්ථාපන පුහුණු වියදම් වැඩි වීම. නෑනේ මේක නෙවෙයිනේ. අනුස්ථාපනය කරන්න ඕනේ අභ්‍යන්තරින් ගත්තම. ඇයි දැන් ඉන්න අයමනේ. අනුස්ථාපනය කරන්න පුහුණු කරන්න ඕනේ බාහිරින් ගත්තොත්. එහෙනම් මේකත් බාහිර ආකර්ෂණ ක්‍රමේ මොකද්ද? අවාසිය. බාහිර ආකර්ෂණයම අවාසිය. එහෙනම් අභ්‍යන්තර ආකර්ෂණය මගින් විය හැකි වාසි පමණක් ඇතුළත් පිළිතුර කිව්වොත් උත්තරේ එන්නේ A B C G. A B C G තියෙන මුල් උත්තරේ A B C G. ඒ ළඟ යන උත්තරය හොඳට දීලා නැහැ. දුන්නොත් ඒ දෙක පටල ගන්නවා. හොඳට මේකේ නැහැ. A B C G. සමහරට A B G C කරොත් එහෙම පැටලෙනවා. තේරෙනවද? A B C G උත්තරේ 1. උත්තරේ 1. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ගුවන් නියමුවෙකු ලෙස පුහුණු වන්නකුට ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා වඩාත්ම යෝග්‍ය පුහුණු කිරීමේ ක්‍රමය. ගුවන් නියමුවෙකු පයිලට් කෙනෙක්. ගුවන් නියමුවෙක් පුහුණු කරන්න හොඳම පුහුණු ක්‍රමය මොකද්ද? මොකද්ද? ආකෘති පුහුණුව. නැත්තම් සමාකරණය සිමියුලේෂන් කියන එකනේ. දේශනා සාකච්ඡා මගින් ගුවන් නියමුවට කියනවා මෙන්න මේ වගේ තමයි ගුවන් යානයක් මොකද්ද ටේක් ඕෆ් කරන්නේ. අහසට නග්ගන්නේ. ලෑන්ඩ් කරන්නේ මේ විදියට. ඒ වගේම ගුවන් තොටුපළවල සමග සම්බන්ධතාව පවත්වන මේ විදිහට. දේශන මගින් ඕක කරලා ඇද්ද? බෑ. ප්‍රැක්ටිකලිම දෙන්න එපා. ප්‍රායෝගිකව 100%ක්ම ප්‍රායෝගික වෙන්න ඕන. සමාකරණ පුහුණුව. සීමාවාසික පුහුණුව. සීමාවාසික පුහුණුව කියන්නේ දැන් ඔය කිසියම් පාඨමාලාවක් නිම කරාම ඒ පාඨමාලාව අවසානයේ Tamanට තනතුර බාර ගන්න පෙර අදාළ ආයතනයක නිශ්චිත කාලයක් තුර ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීම. නැත්නම් රැකියා හස්ත පුහුණුවක් ලබා ගැනීමනේ. දැන් වෛද්‍ය උපාධියේ න්‍යායාත්මක විෂය කරුණු නිම කළාට පස්සේ 4 වෙනි අවුරුද්දෙන් පස්සේ 5 වෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් රජයේ රෝහලකට අනුයුක්ත කරනවා. රෝහලක කිසියම් වාට්ටුවකට වාට්ටු කීපයක අනුයුක්ත කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයේ මඟ පෙන්වීම යටතේ ඒගොල්ලන්ට ප්‍රතිකාර කටයුතු සම්බන්ධ වෙලා දෙනවා. ඒකනේ සීමාවාසික පුහුණුව කියන්නේ ඉන්ටර්න්ෂිප් කියන්නේ. තේරෙනවද? මේක ගුවන් නියමුවට අදාළ නැහැ. භූමිකාරංගනේ ඒක සාමාන්‍ය පොදුවේ කළමනාකරුවන්ට යම් ප්‍රධාන අග්‍ර කළමනාකරුවන් ඉදිරියේ යම් කළමනාකරණ තනතුරක වැඩ කරලා පෙන්වන්න කියනවා. භූමිකාරංගනේ කියන්නේ අතු අරගොල්ලෝ නිකන් නාට්‍යයක් මේ අධීක්ෂණය කරනවා වගේ ඒගොල්ලෝ අධීක්ෂණය කරලා අඩුපාඩු පෙන්වලා දෙනවා. ඊළඟට ආධුනික පුහුණුව හරියන්නේ නැහැ. ඒ කියන්නේ ශිල්පීය තනතුරකට ආධුනිකයෙක් වශයෙන් බඳවගෙන මාස 6ක් අවුරුද්දක් 2ක් වගේ කාලයක් පුහුණුව. ඒකත් අදාළ නැහැ. හොඳම උත්තරේ මොකද්ද? සමාකරණ පුහුණුව. සමාකරණ පුහුණුව. නැත්නම් මේකටම කියනවා ආකෘති පුහුණුව කියන්නේ තෝකමයි. ආකෘති පුහුණුව. එතකොට ගුවන් නියමුවන් පුහුණු කරන්න ඒ වගේම නැව් කපිතාන්වරු නැව පදවන් නැවේ කපිතාන්ටත් ඒ දෙන්නම සමාකරණ පුහුණුවමයි. නැවේ දම් පුහුණුව මිසක් ගොඩ බිම දම් පුහුණුවක් දීලා හරියන්නේ නැහැ. යුද්ධ බටේට යුද බිමක් මවලානේ. එහෙමනේ. දැන් ජංගල් ට්‍රේනින් කියන්නේ ඒකනේ. ජංගල් ට්‍රේනින් කියන්නේ කෙලිම යුද බිමක් මවලා පුහුණුව ලබා දෙන්න ඕනේ. ඒ වගේ තනතුරු වලට ගැලපෙන්නේ ඒකයි. පැහැදිලිනේ? දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම බැලූ බැල්මට සරලයි. නමුත් නොබැලූ බැල්මට සරලම නැහැ. මේකෙත් ගැඹුරක් තියෙනවා. තේරුණාද? දැන් ගුවන් නියමුවෙකු ලෙස පුහුණුවන්නෙකුට කිව්වම සමහරට ඔබට ඇත්තටම භූමිකාරංගනය මතක් වෙන්න පුළුවන්. ඇයි? භූමිකාරංගනය කරන්නේ ඔයා සමාන දෙයක්නේ.
ජේෂ්ඨ කළමනාකරුවන් ඉදිරියේ යම් කළමනාකරන තනතුරක වැඩ කරලා පෙන්නනවා. හරියට අපි බුද්ධිමත්ව මේ ප්‍රශ්නට ආවේ නැත්නම් කෙලින්ම මේ ගුවන් නියමුව භූමිකාරංගනයට ඔබ ටැලි කරන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් මොකද්ද? සීමාවසික පුහුණුව නම් මම හිතන්නේ ටැලි කරන්න අමාරුයිනේ. ආධුනික පුහුණුවක් වෙන්න පුළුවන්. ඉතින් ගුවන් නියමුවෙක් පුහුණු කරනවා කියන්නේ ගුවන් නියමුව ආධුනිකයෙක්නේ. ආධුනිකයෙක් නම් එයාට ආධුනිකයෙක් වශයෙන් පුහුණුවක් දෙන්න කියන අර්ථයෙන් එන්නත් පුළුවන්. එහෙම බෑ. මොකද ගුවන් නියමුව කියන්නේ විශේෂ රැකියාවක්. එයාට දේශන ශාලාවක හෝ නැත්තම් කාඩ්බෝඩ් වලින් හදපු ආකෘති ගුවන් යානයක් තුල හොය ඉඳගෙන මේ පුහුණුව දෙන්න බෑ. එයාට අනිවාර්යයෙන්ම පුහුණුව දෙන්න වෙන්නේ ඇත්ත ගුවන් යානයක්. සමහරට පුහුණු කිරීම සඳහා විශේෂයෙන් තැනු කුඩා ගුවන් යානයක් තුල ඉඳගෙන ඒ ගුවන් යානය අනිවාර්යයෙන් පියාසර කරමින් ගොඩබස්වමින් නැවත අහසට නගන අවස්ථාවේ සියල්ල ඇතුළත් වන ආකාරයෙන් තමයි මෙයාට පුහුණුව දෙන්නේ. ඒ පුහුණුව කරන්න පුළුවන් එකම පුහුණුව මොකද්ද? ආකෘති පුහුණුව නැත්තම් සමාකරණ පුහුණුව වෙන්නම ඕනේ. ඒ නිසා මේකේ පිළිතුර ලියන්න වෙන්නේ දෙවෙනි පිළිතුරම පමණයි. ඊට ආසන පිළිතුරු කිසිවක් නැහැ. එහෙනම් පිළිතුර මේකේ දෙකම විය යුතුයි. උදාහරණ අපි අද පාඩෙමිනුත් සාකච්ඡා කරලා නිම කළේ 2018 දක්වා යොමු වෙච්ච 2014 සිට 2018 දක්වා යොමු වෙච්ච 16 වන පාඩම් ඒකකයේ වන මානව සම්පත් කළමනාකරණය හා සැබැඳි බහුවර්ණ ප්‍රශ්න. අපි දැන් මෙතෙක් කල් පාඩම් කීපයකින්ම මේ මෑත දිනවල විග්‍රහ කළේ මානව සම්පත් කළමනාකරණය කියන පාඩම් ඒකකයට අදාළව විභාගවලට යොමු වෙච්ච වාස්තික අභ්‍යාසය යටතේ බහුවර්ණ ප්‍රශ්න. අද පාඩමෙනුත් අපි බොහොම සංකීර්ණ ඒ වගේම නිර්මාණශීලී හොඳ බහුවර්ණ ප්‍රශ්නත් බොහොම සරල පහසුවෙන් පිළිතුරු දෙන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්නත් අපි සාකච්ඡා කළා. මේ ප්‍රශ්නවලදී අපි බහුවර්ණ ප්‍රශ්න වලට හොඳ ප්‍රවේශයක් ගත්තා. කොහොමද ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නේ? කොහොමද ප්‍රශ්නේ තේරුම් ගන්නෙ? ඒ ප්‍රශ්නෙට තියෙන පිළිතුරු අතර සැසඳීමක් කරලා නිවැරදි පිළිතුරු අපි කොහොමද හඳුනාගන්නේ? පිළිතුරු දෙකක් නිවැරදි නම් ඒකෙන් වඩා බරතබන ලද පිළිතුරු මොකක්ද? තේරුණා? අපි හැම අතිම තේරුම් ගත්තා. අපි එක දෙයක් තේරුම් ගන්න දැන් මොකද්ද? ඉවසීමෙන් සංසුන්ව බොහොම සංයමයෙන් මේ ප්‍රශ්න කියවද්දී අපි ප්‍රශ්නෙට ප්‍රවේශ වෙනෝ නිවැරදි. නිවැරදි ප්‍රවේශයක් ආවොත් තමයි නිවැරදි පිළිතුර අපට තෝරන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ කුසලතාවය දැන් 100ට 200ක්ම ඔබට තියෙනවා. විශ්වාසයෙන් ඔබට දැන් බහුවර්ණ ප්‍රශ්නට මුහුණ දෙන්න පුළුවන්. දැන් ඔබ හිත හදාගන්න, මනසින් හිතන්න මට මානව සම්පත් කළමනාකරණය නෙවෙයි ඕනෑම පාඩමකින් එන බහුවර්ණ ප්‍රශ්නට මම ලියනවා. ප්‍රශ්න 30 මම හරියට ලියනවා කියලා විශ්වාසය ඇති කරගන්න. ඇයි? අපි මේ විභාග ප්‍රශ්න විවරණයට අමතරව ඒ අතරතුර විභාග ප්‍රශ්න පදනම් කරගෙන තව නිර්මාණශීලී බහුවර්ණ ප්‍රශ්න කිහිපයක්ම නිර්මාණය කළා. ඔබටත් මම ඒක පැවරුවා. ඔබත් දැන් තනියම මම දන්නවා ස්වාධීන ඔබේ නිවස්වල ඉඳලා මෙවැනි ප්‍රශ්න නිර්මාණය කරලා ඇති. ඒ නිසා ඔබට දැන් බහුවර්ණ ප්‍රශ්න වලට හොඳ ප්‍රවේශ වීමේ ශක්තියක් තියෙනවා. හොඳ තාක්ෂණයක් ඔබ සතු තියෙනවා. දැන් ධනාත්මක වෙන්න බය නැතුව ඔබේ පීඩනය අඩු කරගෙන සැහැල්ලු විභාගයට ගිහිල්ලා මට ලියන්න විතරයි තියෙන කියන සැහැල්ලු මානසිකත්වය හදාගන්න. පැහැදිලිද? අපි ඊළඟ පාඩම් පරිච්ඡේදවලදී වාස්තුක පේපර් එකේ තව තියෙන සැපීම් වර්ගයේ ප්‍රශ්න. මතකනේ? හිස්තන් පුරවන ප්‍රශ්න. ඒ වගේම නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න. අපි ඒ ප්‍රශ්නත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව මම විසින් අර අන්තිම කියන්නේ 2021 2019 අපි මේ ප්‍රශ්න පත්‍ර තුනම වෙනම සාකච්ඡා කරානේ. ඒ ප්‍රශ්න පත්‍ර තුන හොඳින් නිරීක්ෂණය කරලා පරිශීලනය කරලා ඉතා කල්පනාකාරී වෙලා 2022 සහ 2023ට විභාග වලට යොමු වෙන්න පුළුවන් ආදර්ශ බහුවර්ණ ප්‍රශ්න කීපයකුත් තියෙනවා සාකච්ඡා කරන්න. අපි මේ ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරන ඉදිරි පාඩම් පරිච්ඡේදවලදී. නිසා අනිවාර්යයෙන්ම ඉදිරි පාඩම් පරිච්ඡේද පරිශීලනය කරන්න. එහෙනම් අපි නැවත අලුත් පාඩම් පරිච්ඡේදයකින් හමු වෙන්න බලමු.